සෑම දිනකටම තෙරුවන් සරණයි. අපි එනම් මේ වෙලාවේ මේ ධර්ම පැහැදිලි කිරීමක් කරලා දෙන්න ඉපායි නේ. ඒක අපේ භාවනා දියුණුවට උපකාර වන දේවල්. මම හිතාගෙන තිබෙන ගොඩාක් දේවල් තියෙනවා මේ අපේ පින්වතුන්ට කියලා දෙන්න. ඉතින් අවස්ථාව ලැබෙන හැටියට කියලා දෙන්න. මේට කලින් අපි ගොඩාක් ඔය අභිධර්මයේ එහෙම කියලා දුන්නා. ඒ වගේම තමයි අභිධර්මයේ කියන එක කෙලවරක් නෑනේ. ඒක සාගරය වගේ තව ඈතට තියෙනවා. ඉතින් හැබැයි මූලික කොටස් අපි මේ පින්වතුන්ට මතක් කරා. ඒ වගේ පිළිබඳව අවබෝධයක් හැම කෙනාටම තියෙනවා. අඩු වැඩි වශයෙන් ඒක හරි සන්තෝෂයි. අද කියලා දෙන්න කැමති මේ සීලය පිළිබඳව මම හිතාගෙන ඉන්නවා. සීලබ්බත පරාමාසය. සීලබ්බත පරාමාසය කියලා කියනකොට මොකද්ද හිතෙන්නේ? හැගේ වෘත දෙනවා තියෙන පව්. ඔව්. දෘෂ්ටියෙන් ගන්නවා. ඔය පරාමාසය කියලා කියන්නේ දෘෂ්ටියෙන් ගන්නවා කියන්නේ. සීල වෘත. සීලබ්බත පරාමාසය. සීලබ්බත පරාමාසය කියලා වචන තුනක්. මේක වෙන්නේ සීල ධන වත. සීලවත කියන එක තමයි සීලබ්බත වෙන්නේ. මේ ව්‍යාකරණ ස්වභාවය. සීලබ්බත පරාමාස කියලා කියන්නේ දැඩිව ගන්න වරදව ගන්න. ඒ විදිහට තමයි. ඒක වෙන්නේ දැන් සීල තව එකක් තියෙනවා. දැන් මෙහෙම මේ සීල ඇවිල්ලා ආර්ය අෂ්ටාංගික මාර්ගයව නෙවෙයි. ඔව් ආර්ය අෂ්ටාංග මාර්ගය දැඩිව ගන්න එපා කියලා කියනවා. මධ්‍යම ප්‍රතිපදාව දැඩිව ගන්න නැහැ. මධ්‍යම ප්‍රතිපදාව යන්නේ ඒවා සිහියෙන් නුවණින් ගන්න ඒවා එහෙම දැඩිව ගන්න නැහැ. දෘෂ්ටියෙන් ගන්න ඒවා තමයි දැඩිව ගන්න. ඒ කියන්නේ සීලය තියෙනවා දෘෂ්ටියෙන් සීල. වත තියෙනවා සීල දෘෂ්ටියෙන් ගන්න. ඒවා තමයි සීලබ්බත වලටපත් වෙන්නේ. ඔය සමහර වෙලාවට මේ සමහර වෙලාවට තියෙනවා මෙහෙම ඔය මේ ඒවා නිවන් අවබෝධ කර ගැනීමට නෙවෙයි. ඔය සමහර ආගම් වල තියෙනවා මේ කෙනෙක් මිය පරලෝ ගියාට පස්සේ එයා වෙනුවෙන් ඒ භාර්යාව හරි භාර්යාව තමයි. භාර්යාව ගිනි ගොඩට පැනලා මැරෙන්න ඕනේ. සතී පූජාව තියෙනවා. ඊළඟට සමහර වෙලාවට තියෙනවා මේ දැන් ඔය දැඩිව ඔය නිගණ්ඨයන්ගේ තිබෙනවානේ නිගණ්ඨ පිළිපැදීම්. ඒවා ඇවිල්ලා ඇඳුම් අඳින්නේ නැහැ. ඊට පස්සේ අර මොකද්ද මේ මොනර පිහාටු වලින් බිම පිහ දාන්නේ. වන්න එහෙම තියෙනවනේ කෙල ගහන්න ඕනේ. හැම වෙලේම කෙල ගිරින්න බෑ. කොහොම තියෙනවනේ. ඕවා යන්නේ දෘෂ්ටිනේ. සීල වෘත. දැඩිව ගන්නවා. තව තියෙනවා එකක් දිව නවාගෙන ඉන්නවා. දන්නව නේද? ඒ කියන්නේ කතා කරන්නේ නැතුව දිව උඩතල්ල මේ ඇතුළට නමා ගන්න. උඩතල්ල ඇතුළට නමාගෙන කතා කරන්නේ නැතුව ඉන්නවා. ඉන්න බලන්න. දිව උඩට නමා ගන්නවා. එහෙම තමයි ඒවා තව එකක් තියෙනවා හරකෙක් හැටියට යනවා. ඒක ඔව් බල්ලු වගේ
හරකා හැටියට අර බිම දාන්න ඕනේ කෑම. අතට ගන්නෑ. බල්ලා වගේ ඒ කුකුර වෘතේ. ඒවා ඇවිල්ලා ගැනින්න ඔන්න ඔය සීල වෘත. ඉන්න. අයියෝ ඉන්දියාවේ ඉන්න නිගන්ටේ ඉන්න. හොඳයි අද මම මේ අපේ පින්වතුන්ට විශේෂ ධර්ම කරුණු කීපයක් කියලා දෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පූර්වාරාමේ උන්වහන්සේ කාලේ වැඩ හිටියේ. ඉතින් පූර්වාරාමේ මේ දවල් කාලේ ටිකක් අර කියන්නේ සාමාන්‍ය වෙනදා සිදු නොවන වෙලාවක විසාකාව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන පූර්වාරාමයට ගියා. හැබැයි විසාකාව ඒකේ සාමාන්‍ය වෙනදා සාමාන්‍ය යන වෙලාවක නෙවෙයි. දහවල් කාලේ තමයි. එදා හැබැයි පුරපසළොස්වක් පොහොය දවස. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා වන්දනා කරායින් පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාවගෙන් විසාකාවෙනි මේ අවේලාවේ ඇයි අවේලාවේ මෙහෙට ආවේ කියලා. කියන්නේ මේ ඒ කියන්නේ ඒක වෙන්නේ නැති දෙයක් නේ. එතකොට විසාකා මතක් කරා ස්වාමීනි මම අද සීල් සමාදන් වෙලා සිල් අධිෂ්ඨාන කරගෙන ඉන්නේ. උපෝසතය මම සමාදන් වෙලා. ඉතින් මම ඒක නිසා මම මෙහෙට ආවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක හොඳයි කිව්වෙත් නැහැ, නරකයි කිව්වෙත් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විසාකාවට කියනවා විසාකාවෙනි මේ උපෝසත කියන ඒවා ආකාර තුනක් තියෙනවා කියලා. උපෝසත කීයක් තියෙනවද? තුනක් තියෙනවා. ඒ උපෝසත තුන කුමක්ද කියලා අපේ පින්වතුන් හොඳට දැනගෙන තියෙන එක හොඳයි. අනිත් බණ අහනවා වගේ. හේතුව සීලය කියන එක අපේ ජීවිතේ කොටසක් විය යුතුයි. සීලය රකින්නවා කියන එක අවබෝධයෙන් කළ යුතුයි, අවබෝධයෙන් රැකිය යුතුයි. සීලය කියලා සමහර ඒවා තියෙනවා සීල් නොවන ඒවා. ඒ වගේම සීලේ නොවේ කියලා අපි ප්‍රතික්ෂේප කරපු දේවල් තියෙනවා. ඒවා හරියට සීලයට සම්බන්ධ දේවල්. දැන් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ විසාකාවට කියනවා විසාකාවිනි සිල් ඒ කියන්නේ උපෝසත තුනක් තියෙනවා. උපෝසතය කියලා කියන්නේ මොකද්ද? පළමු කොටම උපෝසතය කියලා කියන්නේ පොහොය දවසට සමාදන් වන පොහොය දවසට අනුගමනය කරන්නා වූ පිළිවෙත් ක්‍රමයක්. ඒක ගිහි ජීවිතයේ අය ගොඩාක් කරලා තියෙනවා. ඒ වගේම ආජීවකයොත් යන් දේවල් ඒ පොහොය දවස් වලට කරලා තියෙනවා. තමන්ගේ ආජීවකයෝ වෙනස් ශ්‍රමණ අය ඒ අය තමන්ගේ අනුගාමිකයන්ට ගිහි අයට අනුගමනය කරන්නට ඒවා කියලා දීලා තියෙනවා. දැන් ඒක වෙනත් ආගම් වලක් තියෙනවා. දැන් තියෙන්නේ ඉතින් අපිට නිවාඩු ක්‍රමයේ හැටියට තියෙන්නේ ඉරිදා සහ සෙනසුරාදා දවස් දෙකනේ. ඉතින් නමුත් ඒ කාලේ මිනිස්සු මාසයකට දවස් 4ක් වෙන් කරගෙන තිබිලා තියෙනවා. දවස් 4ක් ඒ තමයි පුරපසළොස්වක් පොහොය දවස, මාසයේ පොහොය දවස චුද්දසේ කියලා කියන්නේ මාසයේ පොහොය දවස. අනිත් එක තමයි පුර අටවක සහ අව අටවක කියන මේ 8 වෙනි දවස. මේ දවස් 4 ඒගොල්ලෝ බොහොම කැප වෙලා කටයුතු කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ විසාකාවට කියනවා විසාකාවෙනි උපෝසත තියෙනවා 3ක්. ඒ උපෝසත 3 තමයි එකක් ගෝපාලක උපෝසතය, 2 නිගණ්ඨ උපෝසතය, 3 හරි උපෝසතය කියලා. මොකද්ද?
ගෝපාලක උපෝසතය, නිගණ්ඨ උපෝසතය, ආර්ය උපෝසතය. මේක බොහොම සිහියෙන් අහන්න. සමහර වෙලාවට එක එක්කිනාට මේ හිතරිදින් ඇති වෙන්නත් බැරි කමක් නැහැ මේ උපෝසතය ගැන කියනකොට. ඒක කියන්න බෑ. එහෙම වෙන්නේ නැහැ හැබැයි. නුවණින් අහනකොට. උපෝසත කීයක් තියෙනවද? 3ක්. මේක හොඳට තේරුම් ගන්න. ළමයෙක් හරි ඇහුවොත් එහෙම ඒක කියලා දෙන්න පුළුවන්. ඒකට තමන්ගේ හිතේ හොඳට කාවැදිලා ඒක තැම්පත් වෙලා තියෙනවනේ. ඉතින් ගොඩාක් තියෙනවා කියන්න. නමුත් මම කොටසක් විතරක් කියන්නම් මේ අවස්ථාවට. ගෝපාලක උපෝසතය, නිගණ්ඨ උපෝසතය, අනිත් එක තමයි ආර්ය උපෝසතය. ගෝපාලක උපෝසතය කියලා කියන්නේ ගෝපල්ලෙකුගේ ස්වභාවයෙන් උපෝසතය කරනවා. සිල් රකින්න එදාට. ගෝපල්ලා කියලා කියන්නේ හරක් බලන කෙනා. ගවයන් බලා ගන්නා කෙනා. ගවයන් බලා ගන්නා කෙනා තමන්ගේ ගවය නෙමෙයි බලාගන්නේ අනිත් අයගේ ගවය. උදේට හරක් ටික අරන් යනවලු. ඊට පස්සේ දවසේ කවල පොලා ඒ වතුරට දාන තැන් වලට දාලා හැන්දෑවට අර අයිතිකාරයාගේ ගාලට ගිහිල්ලා බාර දෙනවා. ඒක තමයි ගෝපල්ලාගේ ස්වභාවය. හරක් අයිතිකාරයා, ගවයන් අයිතිකාරයා එහෙම මේ එහා යන්නේ කියනවනේ කාට හරි බාර දීලා තමයි මේ කාට හරි බාර දීලා දවසේ එයා ගත කරන්නේ. එතකොට ගෝපල්ලා කරන්නේ අනිත් අයගේ හරක් බලන්නේ. ගෝපල්ලා මෙහෙම හිතනවලු. ගෝපල්ලා හිතනවලු හැන්දෑවට හරකුන් ටික දවසේ තැන් වලට ගෙනියලා ඒ තනකොළ තියෙන තැන් වල කවලා ඊට පස්සේ වතුර වලට පොණ්ඩ දීලා ඊට පස්සේ හැන්දෑවට ගිහිල්ලා ඒ අයිතිකාරයාට හරකුන් ටික බාර දීලා එයා නිස්පහසුවෙන් පැත්තකට වෙලා ඉන්නේ. විවේක ගන්න ගමන් රාත්‍රී හිතනවලු. රාත්‍රියේ ඉතින් ඇලවෙලා කියලා හිතනවලු. මොකද්ද හිතන්නේ? මම අහවල් පළාතට හරකුන් ටික දක්කගෙන ගියා. මේ හරකුන් ටික අහවල් පළාතේ තනකොළ කෑවා. අහවල් පොකුණෙන් ගංගාවෙන් වතුර බිව්වා. ඉතින් ඒ තනකොළ කවපු තැන් වතුර බීපු තැන් විවේක ගත තැන් එහෙම හිතනවා. මම හෙට හරකුන් ටික මම අහවල් පළාතට අරගෙන යනවා. අහවල් පොකුණෙන් අහවල් වතුර වලින් අහවල් ගංගාවෙන් මම මේ හරකුන්ට වතුර දෙනවා බොණ්ඩ දෙනවා කියලා මෙහෙම දැන් වෙච්ච අද ගිය ටිකයි අද වෙච්ච ටිකයි අද ගිය තැන් ටිකයි මතක තියාගන්න හෙට යන තැන් ටික ඊළඟට හිතනවලු. ඉතින් මේක සජීවී උදාහරණයක්, සජීවී උපමාවක්. හේතුව යමක් කියලා දෙන්න සජීවී දෙයකින් කියන එක ලේසියි. හේතුව මිනිස්සුන්ට නිතර දෙවිලේ දකින්න තියෙනවානේ. අද වුණත් ඉතින් ඉන්දියාවේ හරකෙක් කියලා කියන ලොකු ගණන් වලට යන දෙයක්. ඉතින් දැන් මේ ගෝපල්ලා මේ විදිහට හිතාගෙන ඉන්නවා. හිතා ඉන්නවා. ඒ වාගේලු සමහර අය පොහොය දවසට ගියයින් පස්සේ පොහොය දවසට මොකක් හරි සමාදන් වෙලා ඉතින් සීලේ යම්කිසි සීලයක් සමාදන් වෙලා ඉන්න ගමන් එයා ඒ දවස ගත කරනවා. දවස ගත කරලා හැන්දෑවට ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් සීල් රැකපු මහන්සියකුත් තියෙනවනේ. ඉතින් පොඩ්ඩක් ඇලයක් හාන්සියක් කාලා කල්පනා කරනවලු අද මම සීල් සමාදන් වුණා, මට අද මෙන්න මේ වාගේ හම්බුණා කෑම. කැකුළුවල් හම්බුණා, බාස්මති හම්බුණා, ෆෘට් සලාඩ් හම්බුණා, කිරිත් හම්බුණා, යෝගටුත් හම්බ වුණා. ඊළඟට මේ සව් කැඳත් හම්බ වුණා, කොළ කැඳත් හම්බ වුණා, බිස්කටුත් හම්බ වුණා, චොකලට් කෑල්ලකුත් හම්බ වුණා. දැන් මේ ඔක්කොම ටික මේ දේවල් මම කෑවා, මේ දේවල් බිව්වා කියලා හිතනවා. හිතලා අද මම මේ විදිහට ජීවිතය ගත කරා. මම හෙට අහවල් කට්ටියගේ දානෙ තියෙනවා, බාස්පති අනිවාර්යයෙන්ම හම්බ වෙනවා, කිරිත් අනිවාර්යයෙන්ම ගේනවා, චොකලට්ුත් ඒගොල්ලෝ ගේනවා, මඤ්ඤොක්ක කියන කතාවකුත් තියෙනවා, පිට්ටුත් හැදෙනවා, ඉන්දියාප්පත් නොවරදින දෙයක්. දැන් ඕක හිතා ඉන්නවා. මෙන්න මේ වාගේ
උදර කාරණා නිසා ඒ හිතන හිතවිල්ල ඒ විදිහට ශරීරයක් රකින්න යන එකට කියනවා මොකද්ද? ගෝපාල කුපෝසිතය. මේක හරි භයානක භයානකයි. හැබැයි එහෙම තියෙනවා. හැමතැනම නෙවෙයි. හැම එක්කෙනාම නෙවෙයි. නමුත් සමහර අයගේ එහෙම තියෙනවා. දැන් අපි ලංකාවේ හැබැයි සමහර කොටස් මෙහෙට අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවට අදාළ වෙන්නේ නැහැ. සමහර හේතු ඉතින් ඒවා ඒක හැබැයි දැනගෙන තියෙන එක හොඳයි කාරණේ. නමුත් හැබැයි ලංකාවෙත් හැමතැනම නෑ. සමහර තැන්වල ඉතින් එහෙම තියෙනවා නැති නෑ. ඉතින් ඒ වගේ ආන්න අර විදිහට Taman කාපු බීපු දේවල් හෙට මම බලාපොරොත්තු වෙන දේවල් ගැන හිතා ඒ වෙනුවෙන් Taman මොකක් හරි දෙයක් කරන එකට ඒකට කියනවා මොකද්ද? ගෝපාලක උපෝසිතය කියලා. ගෝපාලක උපෝසිතය. ඒක ඇවිල්ලා බෞද්ධයටවත් නෙවෙයි. මේ වෙනත් අයත් ඒ වගේ. ඒ කියන්නේ බෞද්ධයම කියන එක නෙවෙයි. බොහෝම කලාතුරකින් එක්කෙනෙක් ඉන්න පුළුවන්. ඒ වුණාට සමහර අයගේ තියෙන උපෝසත වලට ගියයින් පස්සේ ඔය ඒගොල්ලෝ දැන් නිගණ්ඨයෝ හරි ආජීවකයෝ හරි වෙනත් අය ගියන් පස්සේ ඒගොල්ලන්ට ඒ දවසට විශේෂ ආරාධනාවක් කරලා කැම බීම දෙන ගතියක් එහෙම තියෙනවා. ඒවා අල්ලගෙන තමයි බුදුරජාණන් වහන්සේ ඔය දේශනා කරන්නේ. පළවෙනි එක මොකද්ද? ගෝපාලක උපෝසතේ. ගෝපල්ලා උපමා කරගෙන ඒ සීල් රකින්න එක්කෙනාගේ චර්යා රටාව දැන් බුදුරජාණන් වහන්සේ කියලා. දෙවෙනි එක මොකද්ද? නිගණ්ඨ උපෝසතේ. නිගණ්ඨ උපෝසතේ කියලා කියන්නේ නිගණ්ඨයන්ගේ තිබෙනවා එක්තරා ආයත ස්වභාවයක්. නිගණ්ඨයෝ කියලා ශ්‍රමණ ජාතියෝ කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ වස්ත්‍ර පාවිච්චි කරන්නේ ආදින්නේ නැහැ. ඉතින් මේ නිගණ්ඨයෝ තමන්ගේ ගාවට එන්නා වූ අයට ප්‍රතිපදාවක් කියලා දෙනවා. ප්‍රතිපදාවක් කියලා දෙනවා. ඒ තමයි මේ කරුණාව දක්වන්නට කරුණාව දැක්වීම කියලා දෙනවා. කරුණාව දක්වන්නේ කොහොමද? උතුරු නැගෙනහිර දිශාවෙන් යොදුන් 100ක් ගියයින් පස්සේ යොදුන් 100ක් දක්වා ගිය තැන එතනින් එහාට සත්වයන්ට කරුණාව දක්වන්න ඕනේ. කොච්චරක් දුරද? යොදුන් 100ක්. ඊළඟට දකුණු පැත්තෙන් ගියාන් පස්සේ ඒ පැත්තේ යොදුන් 100ක්. බටහිරින් යොදුන් 100යි උතුරින් යොදුන් 100යි. දැන් එතකොට ඒ ප්‍රමාණයේ ඔය හතර දිශාවෙම තිබෙනා යොදුන් 100ක් අතර වාරයේ ගියාන් පස්සේ එයින් එහාට ඇරෙන්න තියෙන්න ඕනේ මොකද්ද? මෛත්‍රිය. සත්වයන්ට කරුණාව, දයාව දක්වන්නට ඕනේ කියලා කියනවා. එතකොට ඒ කරුණාව අනන්ත කරුණාවක්ද ප්‍රමාණාත්මක කරුණාවක්ද? ප්‍රමාණාත්මකයි. ඒ කියන්නේ යොදුන් 100 නේ බලලා තියෙන්නේ. අනිත් ටික ඒ ඇයිද මොන වුණක් කමන්නේ. අන්න ඒ වාගේ ඒ නිගණ්ඨයෝ තමන්ගේ මේ කියන්නේ අනුග්‍රහයක අනුගමනය කරන්නා වූ අයට ඔය වාගේ සීලයක් කියලා දෙනවා. අනිත් එක තමයි ඒගොල්ලෝ අනිත් අය සමාදම් කරවන. ඒගොල්ලන්ගේ අනුකම්පාව දයාව තිබෙන්නේ කොච්චරක්ද? යොදුන් 100ක ප්‍රමාණයේ සත්‍යයන්ට එතනින් එහාට. ඊළඟට කියනවා ඒගොල්ලෝ සමාදම් කරනවා තවත් එක. ඒ තමයි මම කිසිම කෙනෙකුට කරදරයක්, බාධකයක්, සම්බාධයක් වෙන්නේ නැහැ. මම කිසිම කෙනෙකුට බාධකයක් වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම කිසි කෙනෙකුට කතාවෙන්වත් හිරිහැර කිරීමකින්වත් මොහොකින්වත් බාධායක් වෙන්නේ නැහැ. මං සම්බාධය වෙන්නේ නැtei කියලා කිසිම තැනකම කිසිම කෙනෙකුට කියලා ඒ විදිහේ සමාදානයක් කියලා දෙනවා. ඔය මොකද්ද පාණාතිපාතා වේරමණී අරව මේව නෙවෙයි. මේ වගේ මේ සමාදානයක් කරනවා. අනිත් එක තමයි මගේ හිතෙත් මම තියාගන්නේ නැච මම කොච්චන කත්තටි කිංචන දැන් මගේ තුල කිසිම විදිහක මේ කිසිම ආකාරයකින් සම්බාධකයක් බාධකයක් මගේ ජීවිතේත් නැහැ කියලා අදිෂ්ඨාන කරගන්න.
දැන් අනිත් අයටත් මම කරදරයක් වෙන්නේ මගේ තුල කරදරයක් බාධකයක් නැහැ කියලා ඔන්න මේගොල්ලෝ සමාදානයක් සීල් විදියක් කරගෙන යනවා. එහෙම කරගෙන යනකොට දැන් ඔන්න උපෝසතේ හැමදාම නැහැ. පහවදාට ඒගොල්ලෝ මොකද කරන්නේ? ගිහිල්ලා අර දැන් මම කාටවත් බාධකයක් වෙන්නේ නැහැ කියලා ඉඳලා ඊට පස්සේ අර සීලේ සමාදන් වෙලා පස්සේ ගිහිල්ලා අර බාධා කරනවා වගේම Taman ඉතින් ඔය දීපු නැති දේවලු බලින් අරන් කාලා කියලා ඉතින් ඒවා පහවදා ඉඳලා දිගටම ඉතින් කරගෙන යනවා. ඉතින් පළවෙනි එක ඉස්සර වෙලා ඇත්ත කියලා සමාදන් කරවලා ඒකම කැඩීමෙන් එතන බොරුව සිද්ධ කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ මුසා කියන්නේ බොරු කීමෙන් වැළකීම වගේ දෙයක සමාදන් කරලා ඊට පස්සේ මොකද කරන්නේ? ඒකම කඩලා දානවා. ඒ වගේ සමාදාන ක්‍රමයක් හික්මීම් ක්‍රමයක් තියෙනවලු නිගණ්ඨයන්ගේ. කියන්නේ එක කරන්නේ එක. පළවෙනි එක මොකද්ද? ගෝපාලක උපෝසථය. දෙවෙනි උපෝසථය නිගණ්ඨයන්ගේ ඔය එක්තරා විදිහක ඒගොල්ලෝ අදිෂ්ඨාන කරන අහවල් සීමාවේ මේ සීමාවේ ওই විදිහට තමයි දැන් අර මේ අර මස් තුන් මාසයකට යන්නේ නැතුව අදිස්ථාන කරනවා අපි මෙතනින් එහාට මේ තුන් මාසේ මේ ගඟෙන් එහාට යන්නේ මේ ගාමේ මේ වැටෙන් එහාට යන්නේ. ඔහොම ඒගොල්ලෝ අදිස්ථාන කරගන්නවා මේ ඔය ඉන්න තැන්. ඒත් ඒක ක්‍රමයක්. දැන් මේ කිව්වේ අර උපෝසතේ. දැන් මේ උපෝසතේ කරන්නේ කවුද? නිගණ්ඨයන්ගේ දායකයෝ. ඒගොල්ලන්ට නෙමෙයි ඒගොල්ලෝ කියලා දෙන්නේ. නිගණ්ඨයන් අනුගමනය කරන්නා වූ අය එනවනේ. ඒගොල්ලෝ ගෝල බාලයෝ. තුන්වෙනි එක මොකද්ද? ආර්ය උපෝසතේ. ආර්ය උපෝසතේ ඇවිල්ලා වෙනස්. ආර්ය උපෝසතේ ඇවිල්ලා කරන්නේ කියනවා කතංච විසාකේ ආර්ය උපෝසතෝ හෝති විසාඛාවනි ආර්ය උපෝසතය කියන එක සිද්ධ වෙන්නේ කොහොමද? ඒ තමයි උපක්ඛිරිට විසාකේ උපක්ඛිරිටස්ස විසාකේ චිත්තස්ස උපක්ඛමේන පරියෝදපනා හෝති. දැන් හිතේ තිබෙනා වූ කෙලෙස් උපක්‍රමශීලීව ක්‍රමයෙන් ටිකෙන් ටික අයින් කරන්න ඕනේ. ටිකෙන් ටික ක්‍රමයෙන් තුනී කරන්න ඕනේ, ඉවත් කරන්න ඕනේ. බලන්න මේ වාක්‍ය උපක්ඛිරිටස්ස චිත්තස්ස උපක්ඛමේන පරියෝදපනා හෝති. පරියෝදපනාය කියලා කියන්නේ පිරිසිදු කරනවා. සුද්ධ කරනවා. සුද්ධ කරන්නේ ටික සුද්ධ කරගෙන යනවා. මේ සූත්‍රය හරි වටිනවා. ඉතින් මේක ආර්ය උපෝසථය. ඉතින් දැන් මේ හිත ක්‍රමක්‍රමයෙන් පිරිසිදු කරන්නේ කොහොමද? පොහොය දවසට බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරනවා. මාගේ බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ විදියයි. උන්වහන්සේගේ නව ආරාධි බුදු ගුණ, බුද්ධ ඥාන, සීල. ඉතින් ඒ වගේම උන්වහන්සේගේ පාරමී ගුණ ශක්තිය, දෙවියෝ මිනිස්යෝ වැඳපු හැටි, උන්වහන්සේකට සුදුසු වෙච්ච හැටි, උන්වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය. ඉතින් ආන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතාගෙන මෙනෙහි කරගෙන යනකොට අර මේ සීල් සමාදන් වෙච්ච කෙනාගේ හිත ටික සද්ධාව මෝදු වෙලා සද්ධාව වැටලා අර තිබෙන්නා වූ කෙලෙස් හිමීට ගැලවිලා අයින් වෙලා සුද්ධ වෙලා යනවා. උන්වහන්සේ ඒකට උදාහරණයකුත් කියලා දානවා. ඉස්සර කාලේ මේ මිනිස්සුන්ගේ ඔළුව හොදන්නට පාවිච්චි කරපු ක්‍රමයක් තියෙනවා. ඔළුව සුද්ධ කරන්න. ඔළුව සුද්ධ කරන්නට මේ නානු වගේ ඇඹුල් වලින් හදාපු දෙයක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි ඔය ශ්‍රී ලංකාවේ අයටත් අවුරුද්ද දවසට නානු ගන්නට ඇවිල්ලා තියෙන්නේ. එහෙම තියෙනවනේ. නානු එතකොට මේ ඇඹුල් జాතියකින් නේ හදන්නේ. පැංගිරි නේද? පැංගිරි කියන්නේ ඇඹුල් జాතියක්. ඒ වගේන් දාලා
හදලා ඊට පස්සේ මැටි జాතියක් තිබෙනවා. මැටි වතුරයි දාලා ඒ මිශ්‍රණය කරලා ඊට පස්සේ මැටියි වතුරයි ඇඹුලුයි දාලා ඒක තිබුණාටම හරියන්නේ නැහැ. මිනිස්යාගේ කැපවීමක් උත්සාහයක් කුත්පය ඒ ඔළුව සුද්ධ කරන්න. ඉතින් ඒ විදිහට වතුර නිසා, මැටි නිසා, ඒ කල්කය නිසා ඇඹුල් උත්සාහය නිසා අර මිනිස්යාගේ හිස කුණු වලින් අයින් වෙලා පිරිසිදු වෙලා සුද්ධ වෙලා යනවා. ආන්න ඒ වාගේලු මේ බුදු ගුණ වැඩිම වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතීම් වශයෙන් කරගෙන යන්නා වූ මානසිකාරයෙන් ක්‍රමානුකූලව ටිකෙන් ටික අර තමන්ගේ හිතේ තිබෙනා වූ උපක්ලේශ ධර්මයන් ගැලවිලා ඉවත් වෙලා අයින් වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේකට කියනවා බුදුරජාණන් වහන්සේ ගැන හිතනකොට මෙනෙහි කරනකොට ඉස්සර වෙලාම ඇති වෙනවා මේ පාමොජ්ජය කියලා එකක්. කියන්නේ ප්‍රමෝදවත් ගතිය හැදෙනවා. ඒ ප්‍රමෝදවත් ගතිය, ප්‍රසාදනීය ගතිය ඇති වුණාන් පස්සේ ඒක වැඩි වෙලා ගිහිල්ලා ඇති වෙනවා මේ හිතේ හරිම ප්‍රීතිමත් ගතියක්. සතුටක් ඇති වෙනවා. දැන් ආන්නේ පොහොය දවසට බුදුරජාණන් වහන්සේ ගැන හිතමින් මෙනෙහි කරමින් බුදුගුණ කියමින් බුදුගුණ හිතමින් ඒ හිත පිරිසුදු කරන්නා වූ ගතියට කියනවා ඒකට කියනවා එක උපෝසතයක්. මොකද්ද? ඒක ආර්ය උපෝසතය කියන්නේ බ්‍රහ්ම උපෝසතය කියලා කියනවා. මොකද්ද? බ්‍රහ්ම උපෝසතය. බ්‍රහ්ම උපෝසතය කියලා කියන්නේ ආර්ය උපෝසතයක්. දැන් කාට හරි බ්‍රහ්ම උපෝසතේ කරන්ට ඕන නම් මොකද්ද කරන්ට ඕනෙන්නේ? බුදුගුණ හිතමින් බුදුගුණ ගයමින් බුදුගුණ මෙනෙහි කරමින් ඒ ජීවිතයේ ඒ සම්පූර්ණ දවසේම ගත කරන්න ඕන. බුදුගුණ මෙනෙහි කරන හිතන ඒ උපෝසතේට කියනවා මොකද්ද? බ්‍රහ්ම උපෝසතේ කියලා. බ්‍රහ්ම උපෝසතේ කියන්ට හේතුව බ්‍රහ්මයාගේ ගතියක් තියෙනවා. බ්‍රහ්මයා කියන එක්කෙනා සත්වයන්ට කරුණාවන්තයිලු. සත්වයන්ට කරුණාවන්තයි. සත්වයන්ට මෛත්‍රිය දක්වනවා. සත්වයන්ට අභිවෘද්ධි හිතනවා. සත්වයන්ගේ අභිවෘද්ධිය දැකලා සතුටු වෙනවා. සමහරට මොනාරි කරදරයක් වුණොත් උපේක්ෂාව ඇති වෙනවා. ඇති කර ගන්නවා. මොකද මෛත්‍රියයි කරුණාවයි මුදිතාවයි උපේක්ෂාව තියෙන කාගාවද? වැඩිපුර බ්‍රහ්මයා ගාව. ඒක ඔක්කොම උපරිමයෙන්ම තියෙන කාගාවද? බුදුරජාණන් වහන්සේ. ඒක නිසා තමයි බ්‍රහ්මයන් අතර උතුම්ම බ්‍රහ්මයන් තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒක නිසා ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිතමින් මෙනෙහි කරමින් ගත කරන ජීවිතය තමයි බ්‍රහ්ම උපෝසතය කියලා කියන්නේ. ඒක ආර්ය උපෝසතයක්. දැන් තේරෙනවද? උපෝසත වර්ග කීයක් තියෙනවද? 3යි. එතකොට ඒ පළවෙනි උපෝසතය මොකද්ද? ගෝපාලක උපෝසතේ. හොඳ එකක් දෙයක සමාදන් වුණොත් හොඳ නැද්ද? දෙක නිගණ්ඨ උපෝසතේ. නිගණ්ඨ උපෝසතේ මොන වගේද? නිගණ්ඨයන්ගේ කට්ටියට කියලා දෙන දෙකක්. ඊළඟට කිව්වේ මොකද්ද? ආර්ය උපෝසතේ. ආර්ය උපෝසතේ ඇවිල්ලා මේ ආර්ය උපෝසතේ එකක් තමයි කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත කියනවා දේශනා කරනවා මේ ඉද විසාඛේ ආර්ය ශාවකෝ ධම්මං අනුස්සරති කියලා. දැන් සමහර වෙලාවට ආර්ය ශ්‍රාවකයා ධර්මය හිතමින් ධර්මයේ මෙනෙහි කරමින් ධර්මයම මොකක්ද ධර්ම මෙනෙහි කරනවා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හොයාගත්ත ධර්මය ස්වාක්ඛාතයි සන්දිට්ඨිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනායිකයි ඥානවන්තයන්ට ගැළපෙන නිසා පච්චත්තං වේතබ්බෝ විඤ්ඤෝහි කියලා මේ ධර්මයේ තිබෙනා විස්තර දිගට සීලය සමාධිය ප්‍රඥාවේ තිබෙන අගය වටිනාකම මධ්‍යම ප්‍රතිපදාවේ තිබෙන උතුම්කම අගය වටිනාකම සියල්ලක්ම අපි මෙනෙහි කරගෙන යනවා. ඒ මෙනෙහි කරමින්
ජීවත් වෙනවට ධර්මයේ ගැන හිතමින් මෙනෙහි කරමින් ජීවත් වෙන ඒ ප්‍රතිපදාවට මොකද්ද කියන්නේ? ධර්මයේ මෙනෙහි කරනවායි කියලා. එතකොට ධර්මය එක්ක ජීවත් වෙන්න දැන් උදේ ඉඳලා හැන්දෑව වෙනකල්ම යා මෙනෙහි කරන්නේ ධර්මයේ අගය, ධර්මයේ වටිනාකම, සීලයේ අගය, සමාධියේ අගය වටිනාකම. එතකොට ප්‍රඥාවේ අගය වටිනාකම. දැන් එයාගේ හිතේ තියෙන්නේ මොකද්ද? ධර්මයේ අනුස්මරණය කර. එතකොට කෙලෙසයකට එන්න අවස්ථාවක් නැහැ. අර තිබෙනා කෙලෙස් හිමීට අයින් වෙලා ඉවත් වෙලා හිත ටිකෙන් ටික සුද්ධ වෙලා ඉවත් වෙලා යනවා. මේකට කියනවා දැන් මිනිස්සේ තමන්ගේ මේ ඉස්සෙල්ලා සුද්ධ කරේ මොකද්ද? හිස. දැන් ඇඟ සුද්ධ කරනවා. ඇඟේ තිබෙනා වූ ඔය දාඩිය ගතිය කුණු පැල්ලන් සියල්ලම මේ අයින් කරන්ට බොහෝම හොඳට ගත්තාර මේ තියෙනවනේ මැටි ඉස්සර ගාපු જાතියක් තියෙනවා මැටි. හොඳට ඒවා නිකම් බෙහෙත් මිශ්‍ර වගේ එකක්. දැන් ඒවට වෙනත් જાති නේ ගන්නෙ නේද? සබන් කියමුකෝ. රොටු වගේ තියෙනවනේ. ඔය මැටි බාත් එක තියෙනවනේ. දැන් සමහරට මෙහි ඔය සුපර් මාකට් වලත් ඔය මේ අර මුහුදු යටින් ගත්ත මැටි ගුලි කියලා જાතියක් විකුණනවා නේද? ඔය පැකට් වගේ හදලා නිකන් මේ මුහුදු යටින් ගත්ත කිරි මැටි වගේ જાතියක් ඕගොල්ලෝ විකුණනවා. ඒගොල්ලෝ නේද? ඒවා මම හිතන්නේ අර මොකද්ද බ්ලීච් දාලා කියලා කියනවා. ඒව නෑ නේ. එහෙමත් තියන නැත්නම් ඉතින් අපි ඉතින් කොටිය සබන් තමයි නේ අර. කොටිය සබන් තිගේ જાතියක් තුනනේ. ඉස්සර තිබුණ හොඳ සබන් වර්ගයක්. ඒවා දැන් ගන්නට නැහැ සල්බා. එහෙම නේ. ලයිෆ් බෝයි. ඔව්. ඉතින් ඒ වගේ දැන් ඒ ඉස්සර මැටි જાතියක් තිබුණා තියෙනවා. ඒ මැටි ගාලා ඊට පස්සේ වේලලා හරි ඊට පස්සේ වතුර ගාලා හොදනවා. එතකොට එයාගේ ශරීරය සම්පූර්ණයෙන්ම සුද්ධ වෙලා යනවා අර මැටි නිසා, එයාගේ උත්සාහය නිසා. ඒ වගේ උපක්‍රමයෙන් යුක්තව උත්සාහය යොදලා අර ධර්මයේ මෙනෙහි කරගෙන යනකොට ටික ක්‍රමානුකූලව හිත සුද්ධ වෙලා අර උපක්ලේශ ධර්මයන්ගෙන් අයින් වෙලා යනවා. දැන් ඒකට කියනවා මොකද්ද? ධර්මයේ මෙනෙහි කරමින් ඒ ගත කරන්නා වූ ජීවිතය ඒකට කියනවා ආර්ය ශ්‍රාවකයාගේ ධම්ම උපෝසතය කියලා. මොකද්ද? ධම්ම උපෝසතය. අයං උච්චති විසාකේ අරිය ශාවකෝ ධම්මෝපෝසතං උපවසති. පළවෙනි එක මොකද්ද? බ්‍රහ්ම උපෝසතේ. දෙක ධම්ම උපෝසතේ. තුන ඊළඟට මේ ආර්ය ශ්‍රාවකයාට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට පුළුවන් සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරන්න. සුපටිපන්න ගුණයෙන් යුක්තයි අපේ මේ ස්වාමීන් වහන්සේලා උජුපටිපන්න ගුණයෙන් යුක්තයි. ඥායපටිපන්න ගුණයෙන් යුක්තයි. අර චූල සුභද්‍රාව මෙනෙහි කරේ අපේ මගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මෙහෙමයි කියලා. ඉතින් මේ ඒ වගේ මහා සංඝ රත්නයේ තිබෙන්නා වූ ගුණ සිහිපත් කරනවා. ඒ සංඝ ගුණ සිහිපත් කරමින් ඒ ගත කරන්නා වූ ජීවිතය නිසා ක්‍රමානුකූලව එයාගේ ජීවිතයේ තිබෙන්නා වූ මේ අර හිතේ තිබෙන්නා වූ කෙලෙස් හිමීට ගැලවිලා අයින් වෙලා සුද්ධ වෙලා යනවා. මේ වචනයක් පාවිච්චි කරන එක බොහොම පරිස්සමෙන් මේ පින්වතුන්ට කියලා දෙන්නම්. සමහර වෙලාවට මේ වැරදි යම් අඩුපාඩු තියෙනවා. ඒ සංඝයාගේද අඩුපාඩු තියෙන්නේ භික්ෂූන්ගේ. භික්ෂූන්ගේ අඩුපාඩු තියෙන්නේ. සංඝයාගේ අඩුපාඩු කියලා කියන්නේ. භික්ෂුව සංඝය සමාජිකයෙක් වෙන හැබැයි සංඝයාට බනින්න හොඳ නැහැ. දොස් කියන්න හොඳ නැහැ. ඒක ගැලපෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සංඝයාට අවවාද කරන්නේ භික්ෂුවට අවවාද කරනවා. දැන් ඕන තැනක බලන්න. ගිහිල්ලා සංඝයාට ඔතොරිටි එක තියෙනවා භික්ෂුවට නැහැ. භික්ෂුව ඉන්න ඕනේ සංඝයාට යටත්. භික්ෂුව සමාජිකයෙක් බව හැබැයි. ඒක නිසා සමහරලාට භික්ෂුන් වහන්සේලාගේ හොඳ පැවැත්ම තිබෙනවා.
වික්ෂුන් වහන්සේලා යම් ආකාරයකට ගුණවත් පැවැත්මක් හොඳ පැවැත්මක් ඇද්ද එතකොට සංඝ ගණයට අයිති වෙනවා. හැබැයි වික්ෂුන් වහන්සේලාගේ යම් කිසි අඩුපාඩුවක් තිබුණොත් එහෙම සංඝ ගණයට අයිති වෙන ඒක ඇවිල්ලා ඒ වික්ෂුවගේ පෞද්ගලික එකක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවන සංඝයාගේ පහසුව සඳහා සංඝයාට පහසුවෙන් සංඝ කියලා කියන්නේ සාමූහික හැඟීම. වික්ෂුව කියලා කියන්නේ එක්කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මොකද්ද? සංඝයාගේ ගුණ සිහිපත් කරනවා. දැන් කොහොමද ඇත්තට සංඝයාගේ ගුණ හිතන්නේ? දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ හිතන්න නම් පුළුවන්. ඉතින් උන්වහන්සේ අපි දකින්නේ නැහැ. ඉතිවිසෝ ගාථාව තියෙනවා. ඊට පස්සේ ඔය බණ කතා තියෙනවා. ඒවා ඉතින් කියලා අපිට පුළුවන් හැටියට ඔය නිකන් පිළිමේක ආධාරයෙන් බුදුරජාණන් වහන්සේ ගැන හිතාගෙන එහෙම හිතා ගන්න පුළුවන්. ධර්මය කියන එකත් ඉතින් පුද්ගලයෙක් එහෙම නෙවෙයි. පේන්නේ නැහැ නේ. ඒක ගුණ විශේෂයක් නේ. දැන් සංඝ කියලා කිව්වොත් ගුණ තියෙනවා. දැන් ඒ වුණත් හාමුදුරු කෙනෙක් හැටියට පේන්නේ ඉන්නවනේ. මේ භික්ෂුන් වහන්සේලාට කියන්නේ අපි හිතමු භික්ෂුන් වහන්සේලා අයිති සංඝ රත්නයේටනේ. එතකොට සංඝ රත්නයට අයිති වෙනකොට සංඝයාගේ ගුණ සුපටිපන්න ගාථාවේ ඔක්කොම සංඝ ගුණනේ තියෙන්නේ. දැන් මේ සාමූහිකව ගත්තත් එහෙම මේක මේ වෙලාවේ කියන්නත් ඕන නැත්නම් හරිත් නෑ. දැන් අය කියනවනේ අපේ හාමුදුරුවොත් කියනවා සංඝයා වහන්සේ කියනවනේ. අයන් හාමුදුරුව කෙනෙක් යනවා ඈතින්. යනකොට කියනවා කවුද අර සංඝයා වහන්සේ? ඕක ගැළපෙන්නේ නෑ. යන්නේ භික්ෂුන් වහන්සේ නම. සංඝයා වහන්සේ නෙවෙයි සංඝයා වහන්සේ කියලා කියනනම් ඔක්කොම ටික සංඝයා වඩින්නේ. දැන් අපි භික්ෂුන් වහන්සේලා එක්කෙනෙක් යනවා. අන්න අතන ඉන්නෝනේ සංඝයා වහන්සේලා දෙන්නේ. කියලා කිව්වා. සංඝයා වහන්සේලා නේ සංඝයා වහන්සේලා දෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා දෙන්නේ. එහෙමනේ මම ඕක ඉස්සෙල්ලා දවසකට කියලා දුන්නා. භික්ෂුන් වහන්සේලායි සංඝයා කියලා කියන්නේ සාමූහික කෙනෙක්. ඒක දෙන්නෙක් වෙන්න බෑ. ඒක නිසා පරිස්සම් වෙන්න ඕනේ මේ වචන දෙක පාවිච්චි කරන්න. අනිත් එක තමයි සම්මුති සංඝ ඉන්නවා. දක්ඛිනීය සංඝ ඉන්නවා. දක්ඛිනීය සංඝ ගණයට අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය සාක්ෂාත් කරගත්තා වූ සෝවාන් මාර්ගයේ ඉඳලා එහාට ඉන්නා වූ ආර්යයන් වහන්සේලාට කියනවා දක්ඛිනීය සංඝ කියලා. සම්මුති සංඝ කියලා කියන්නේ මේ සංඝ රත්නේ නියෝජනය කරන සම්මුතියෙන් සංඝ ගණයට අයිති වෙච්ච ස්වාමින් වහන්සේලා භික්ෂුන් වහන්සේලාට කියනවා සම්මුති සංඝ කියලා. සම්මුති සංඝ හැටියට ඉන්නා වූ ඒ භික්ෂුන් වහන්සේලා යම් කිසි වෙලාවක මේ ධර්ම අවබෝධය කරගන්නකොට උන්න ආර්ය සංඝ ගණයට හෙවත් දක්ඛිනීය සංඝ ගණයට අයිති වෙනවා. දැන් සමහර වෙලාවට දැන් බලන්න අපිට ස්වාමින් වහන්සේලාගේ ගුණ කියනකොට හැඟීමක් ඇති වෙනවනේ. මම ආයනයක් ඇති වෙනවා නිකන්. ලෝභයක් නෙවෙයි අනේ අපේ ස්වාමින් වහන්සේලා මහා සංඝ රත්නය කියලා එන්නේ හැඟීමක් ඇති වෙනවා. ඒ හැඟීම සමහර කෙනෙකුට ලෝභ සිතකින් ඇති වෙනවා සමහර කෙනෙකුට ප්‍රසාදනීයයි මේක ඇති වෙනවා. ප්‍රසාදනීය එක හොඳයි. ලෝභ සිත හොඳ නැහැ. අනිත් එක තමයි සංඝ කියලා ගත්තයින් පස්සේ ಜಾතියට අදින්න හොඳ නැහැ. සංඝ ಜಾති නැහැ. ශ්‍රී ලාංකික සංඝ, තායි සංඝ, ඉංග්‍රීසි සංඝ, වෙස්ටර්න් සංඝ, බුරුම සංඝ එහෙම සංඝ නැහැ. සංඝ වෙන්නේ ಜಾතියක් නැහැ. සංඝ ඇවිල්ලා ගුණෙන් පිරිච්ච උත්තම කොටසක්. භික්ෂුන් වහන්සේලා නම් ඉන්නවා. භික්ෂුන් වහන්සේලා ඉන්නවා ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා, ඉංග්‍රීසි භික්ෂුන් වහන්සේලා, බුරුම භික්ෂුන් වහන්සේලා, තායි භික්ෂුන් එහෙම ඉන්නවා. හැබැයි සංඝ නැහැ තායි. සංඝ නැහැ බුරුම සංඝ නැහැ. ඒක හොඳට පරිස්සමෙන් පාවිච්චි කරලා. දැන් අපි බුද්ධ ශාසනයේ මහාන වෙනකොට
ඔය ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ ගණයට ඇති වෙනවා. අපි ඔක්කොම අයිති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ගෝලබාලු හැටියට. ඒකෙදි ಜಾති ભેද අරව මේවා රටවල් නැෂනැලිටිස් නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේලාගේ පිළිපැදීම් සංඝ රත්නයේ ගුණ හිතනකොට ප්‍රසාදයක් ඇති වෙනවා. ඉතින් ඒ ප්‍රසාදේ ඇති වෙනකොට යම්කිසි ගෞරවණීය හැඟීමක් අනේ මේ සංඝ රත්නයේ නියෝජනය කරන්නා වූ භික්ෂු කොටසක් නේද කියලා එහෙම හැඟීමක් ප්‍රසාදනීය ගතියක් ඇති වෙනවා. එහෙම ඇති වෙනකොට දැන් ওই භික්ෂුන් වහන්සේලාට සාංඝික දාන එහෙම දෙන්න ගිහිල්ලා වඩමවගෙන යනවනේ. ඉතින් ඒ සම්මුතිය කියලා කියන්නේ උපසම්පදා සීලයක් දරන්නා වූ ගුණයක් එහෙම තියෙන හින්දානේ එහෙම එක්කරගෙන යන්නේ. නැත්තම් දැන් අපි හිතමු දක්ඛිනීය සංඝය කියන්නේ වන්දනාව කරන්න සුදුසු සුපටිපන්න ගාථාව කියන්ටම ඉන්න ඔය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන්නා වූ ඒ ස්වාමින් වහන්සේලාම ආර්යයන් වහන්සේලාම කියලා හොයන්න ගියොත් එහෙම පුළුවන්ද මේ දානයක් දෙන්න? නැහැ. දැන් ආර්ය සීලයට ආර්ය ප්‍රතිපදාවට නැඹුරු වෙච්ච ඒ සම්මුතියෙන් ඒ ගුණයට යන ඒ පැත්තට යන්නා වූ සම්මුති සංඝ ඉන්නවා. සම්මුති සංඝ තමයි නියෝජනය කරන්නේ. දැන් යම්කිසි කෙනෙක් සෝවාන් වුණොත් එහෙම සෝවාන් වුණාන් පස්සේ ඒ සෝවාන් ආර්ය පුද්ගලයාගේ සකදාගාමි අනාගාමි ආර්ය පුද්ගලයාගේ රහත් ආර්ය පුද්ගලයාගේ ඒ කියන්නේ රහතන් වහන්සේගේ හිතේ තිබෙන වෙනස තමයි මොකද්ද වෙනස් වෙන ගතිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි හරි අචල ශ්‍රද්ධාවක් තියෙනවා. ශ්‍රද්ධාව පිහිටනවා තර වෙනවා හරියට මේක මුල් බැහැ ගන්නවා. ඊළඟට සෝවාන් සකදාගාමි අනාගාමි ආර්ය උතුමන් වහන්සේලාගේ ධර්ම රත්නය ගැන මේ ශ්‍රද්ධාව හොඳට ගැඹුරට පිහිටනවා. සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව ගැඹුරට පිහිටනවා. දැන් මම දැකපු එකක් තමයි ඔය සෝවාන් කියන අය සකදාගාමි කියලා කියන අනාගාමි සමහර වෙලාවට ওই භික්ෂුන් වහන්සේලා පැත්ත හැරිලා බලන්නේ. එහෙමයි දැකලා තියෙන්නේ. සෝවාන් වෙච්ච එක්කෙනෙක් අපි හිතමු ගිහි කෙනෙක් කියලා. ඒ ගිහියාගේ සෝවාන් මාර්ගඵලය අවබෝධ වෙනකොට එයාගේ හිතේ තියෙන්න ඕනේ තනි සම්පූර්ණ භික්ෂුන් වහන්සේ නමක් මොකක් හරි එයාගේ පෞද්ගලික ඉඩමකට කරනකොට රණ්ඩු වුණා නම් ඒක කරන්න දෙයක් නැහැ. එහෙම නැත්නම් එහෙම භික්ෂුන් වහන්සේලා සංඝ රත්නයේ මේ අපේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය සංඝ රත්නයේ නැත්නම් ශ්‍රාවක සංඝ රත්නයේ නියෝජනය කරන සමාජිකයෙක් නේද කියන හැඟීම ඒ සෝවාන් කෙනාගේ හිතේ තදින් පිහිටනවා. එහෙම නැති එක්කෙනා ඒ සංඝ රත්නයට ගරු කිරීමක් නැති එක්කෙනා සෝවාන් එක්කෙනෙක් නෙවෙයි කියලා මම නිර්භයව කියනවා. ඇයි? ධර්මයක් නැහැ. සමහර වෙලාවට සෝවාන් සෝතාපන්නයි කියලා ඉන්නවා. මේ පන්සලත් එක තරහ වෙනවා. පන්සලත් එක තරහ වෙන පන්සල පිහිටලා තියෙන පාරේ වාහනේ ගෙනියන්නේ ඒ පාරේ යන්න එපයි කියලා කියනවා. අන්න එහෙම જાති ඉන්නවා. දැන් බැලුවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ මගේ ධර්මය ඔබලාට ශාස්ත්‍රීය කෘත්‍ය කරනවා කියලා. ධර්මයේ දිහා බලාගෙන ගියයින් පස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේවත් සෝවාන් වෙච්ච අය භික්ෂුන් වහන්සේලාට බැන බෙදලා නැහැ. පෞකාරය නම් බලලා තියෙනවා. රේවති කියලා හිටියනේ අර අමගෙනි. බරණැස් නුවර. ඔව් බරණැස් නුවර හිටියා රේවති. අර නන්දිය උපාසකතුමාගේ වයිෆ් මේ නෝනා. එයා භික්ෂුන් වහන්සේලාට බැන්නනේ. භික්ෂුන් වහන්සේලා ආර්යයන් වහන්සේලාත් හිටියා. දොස් කීපයක. ඇයි එයා බැන්නේ? එයා සෝවාන් ඉඳන් නෑ. එයා සෝවාන් නෙවෙයි. එයා ඇවිල්ලා පව්කාර මිනිසෙක්. ඉතින් එයා භික්ෂුන් වහන්සේලාට දොස් කිව්වා, භික්ෂුන් වහන්සේලාගේ වැරදි කිව්වා. අනිත් එක තමයි මම සමහර දැකලා තියෙනවා ඔය භික්ෂුන් වහන්සේලාට ගිහිල්ලා දානයක් දෙනවා නම් ඒකත් ඔය සෝවාන් කට්ටියලා බලන්න. භික්ෂුන් වහන්සේලාට ගිහිලා කෑම වේලක් දෙනවා නම් වන්දනාවක් කරනවා නම් ඒකත් ඔයගොල්ලෝ මොකක් හරි ඔප්පර වැටියක් දාලා මේ පැත්තේ යන්න එපා වැඩක් නැහැ. දෙන එකක් අපිට දෙන්න. අපි කාලා දාන්නම් කියලා අන්න ඒ වැඩි යොදා ගන්න කට්ටිය ඉන්නවා.
පන්සල් ගිහිල්ලා වැඩක් නැහැ කියලා කිව්වේ. පන්සල් ගිහිල්ලා වැඩක් නැහැ කියලා. ඇත්ත වශයෙන්ම පන්සලට මෙහෙම එකක් තියෙනවා. නිකාම නිකන් ගිහිල්ලා වැඩක් නැහැ. හැට ගන්න එපායි. නේද? ඉතින් ඒ වගේ සමහර රටේ පොඩි ඉතින් ඔය වයසක හාමුදුරුවෝ කෙනෙක් ඉන්නවා ලෙඩ වෙලා. ඉතින් ඒ හාමුදුරන්ට ඉතින් මොකක්වත් ඉතින් පිරිතක් කියා ගන්නටත් බෑ, බණ ටිකක් කියා ගන්නටත් බෑ, අසරණයි. ඉතින් එහෙම ඉන්නවා. එතකොට ඒ හාමුදුරන්ගේ සේවාවක් නම් ඇත්ත වශයෙන්ම ගන්නට බෑ. නමුත් ශ්‍රද්ධාවන්ත කෙනෙකුට ගිහිල්ලා අඩුතරමේ ගිලම්පස ටිකක් හරි දීලා බෙහෙතක් හේතක් දීලා ඒකේ පිනක් සිද්ධ කරගන්න පුළුවන් ඥානවන්ත එක්කිනාට. ඊළඟට සෝවාන් විච්ඡාය, සකදාගාමි, අනාගාමි විච්ඡාය. ඔය කියනා වූ සමහරම හුදුට කිසිම කෙනෙකුට බනින්නෙත් නැතුව, දොස් කියන්නේ නැතුව, ඇදපොදු බලන්නේ නැතුව, ඒ පැත්තට වැටෙන්නෙත් නැතුව මධ්‍යම ධර්මානුකූල ඉවසිලිවන්ත සිතකින් බලාගෙන අහගෙන ඉන්න බලන්න ඒ අහගෙන ඉන්නකොට ගොඩාක් අය මාන්නෙන් ඉන්නේ. ගොඩක් අය මාන්නෙන් ඉන්නේ. තිබිච්ච සද්ධාවක් තිබුණා නම් මල් දෙකක් තුනක් පූජා කරන්න නිකන් අර ප්‍රසාද සද්ධා කියන්නේ ඒ ඩිංගන් නැති වෙලා යනවා අර කඳ ගත්තාන් පස්සේ. සෝවාන් වෙනවා කියන එක සෝතාපට්ටි වෙනවා කියන එක අපි අනිත් අයට ලැබෙන්න උදව් කරන්න ඕනේ, බණ කියන්න ඕනේ, යමක් වෙනවා නම් ඒකට උදව් වෙන්න ඕනේ. ඒක පින් සිද්ධ වෙන වැඩක්. හැබැයි ඔය මාර්ගඵලයේ කියලා හිතාගෙන මුලා වෙන එකට කිසිම විදිහයක වක්‍රාවකාරව ඍජුව කිසිම උදව්වක් කරන්න හොඳ නැහැ. සෝවාන් වෙන එක හොඳයි. සසර දුකින් මිදෙනවනේ. ආත්ම 8කට සීමා වෙනවනේ එයාගේ ජීවිතේ. සමහර අයගේ එහෙම තියෙනවා. මෙන්න මෙහෙම මම දැකලා තියෙනවා. ඇත්තට එක පවුලක් ඒගොල්ලන්ගේ අන්ධකාර ජීවිතේට දානයක් දෙන්න සිල් සමාදන් වෙන්න උදව් වුණේ උපකාර වුණේ එක පන්සලක් තිබුණා. වෙන තැනක. මෙහෙ නෙවෙයි වෙන රටක. පන්සලක් තිබුණා. ඒ පන්සලට ආවා ගියා. ඒගොල්ලෝ ඒකෙන් තමයි ටිකක් අර වියලිලා යන්නා වූ ඒ ජීවිතය පොඟවගත්තේ ධර්මයෙන් ටිකක් ඉස්සරහට ආවේ. දාන දෙන්න ඉගෙන ගත්තේ, ඒ වගේම සීල් සමාදන් ඉගෙන ගත්තේ, ප්‍රතිපදාවෙන්ට ඉගෙන ගත්තේ, ධර්මයට අර මොකද්ද පොතපත කිව්වේ එතනින්. ඊළඟට එතන භාවනා කරා. භාවනා කළා දැන් භාවනා වැඩසටහන සමහර අය ඕකේ ඕගනයිස් කරා. ඕගනයිස් කරලා ඊට පස්සේ මොකද කරේ? කොහොම හරි ඔය මේකක් වෙලා වුණ සෝවාන් ආදී කවුරු හරි මොකක් හරි දෙයක් දුන්නා. ඒකත් එක්ක ඊට පස්සේ මොකද කරේ? අර Tamanට මුලින් උදව් වෙච්ච උපකාර වෙච්ච ඒ සේනාසන වලට බැන අඩුපාඩු කියා පස්සේ කාලෙකදී ඇවිදින්න පටන් ගත්තා. ඊට පස්සේ මේ මටත් දවසක් කිව්වා මම මේ දවස්වල සායනංශ පන්සලේ අපි පන්සල් වලට යන්නේ නැහැ කියලා. පන්සල් වලට යන්නේ නැහැ කියලා කිව්වා. අපි ගෙදර ඉඳගෙන මේ කරා. ඇයි යන්න පස්සේ ආරංචි වුණා. පස්සේ වෙන අයකින් කිව්වා ඔයගොල්ලෝ යන්නේ නැහැ දැන් පන්සල් එක තරහයි කියලා. දැන් බලන්න එක්කෝ මේ පන්සල් එක තරහ වෙන්නේ බිත්තියත් එක තරහ වෙන්න පුළුවන් ඔළුව වැදුනොත්. ඒ කියන්නේ ඒකට රිදෙනවනේ. දොරත් එක තරහ වෙන්න පුළුවන් දොර හුලඟට ඇවිල්ලා වැදුනොත් තල්ලු කරොත්. එහෙමත් තියෙනවනේ. එතකොට පුටුවක් එක්ක තරහ වෙන්න පුළුවන් ඒක කඩා වැටෙනවා. එයාට හාමුදුරුවෝ නගලා එන්නේ එපයි කිව්වා. ඉතින් ඒ වගේ තියෙනවා. මම හැබැයි හොඳට බලනවා. එහෙම බලනවා මේගොල්ලෝ කෘතවේදීද කියලා. කෘතවේදී නෑනේ. කෘතවේදී නේ මාත් එක්ක කිව්වනේ මේ අපි යන්නේ නැහැ කියලා. කිසි ලැජ්ජාවක් නැතුව. බලන්න සෝවාන් ඉන්නේ. ආර්ය ශ්‍රාවකයෝ ඔහොම වෙන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයෝ ඔහොම වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔය ආර්ය ශ්‍රාවකයෝ කියලා අඳින අයගේ ගෙවල් වල බල්ලෝ ඉන්නවා. උන්ට වේදම් කරනවා 1000ම. සාමාන්‍ය ඩොලර් 100ක් විතර වේදම් කරලා හාමුදුරුවන්ට දානෙලක් දෙන්නේ නැහැ. දැන් බලන්න. ඒක නිසා මේ අය මේ යන්නේ කොහෙද කියලා හිතනවා. බුදුරජාණන් වහන්සේගේ මේ ආර්ය ශ්‍රාවකයා කියන කෙනා පොළට සිල් සමාදන් වුණාන් පස්සේ මේ සංඝයාගේ ගුණ හිතනවා භික්ෂු වශයෙන් හරි සංඝයා වශයෙන් හරි.
සංඝයාගේ ආර්ය දක්ෂිනීය ගුණ දක්ෂිනීය භාවය වර්ග කරලා දක්වන්නේ පේලි කරලා දක්වන්නේ දක්ඛිනා විභංග සූත්‍රය. දක්ඛිනා විභංග සූත්‍රයේ තියෙනවා පෞද්ගලික දාන 14ක්. එතනදී තියෙනවා මේ දෙන්නා වූ දෙයට විපාක ලැබෙන ආකාර 14කට දක්වලා. සාංඝික වශයෙන් දක්වන දානවල තියෙනවා 7ක්. ඉතින් එතන දක්ඛිනීය සංඝයි ආර්ය සංඝයි කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන් හොඳ විස්තරයක් තියෙනවා. දැන් මේ අපි කතා කරන්නේ මොකද්ද? මේ උපෝසතය ගැන. පොහොය දවසට සීල් සමාදන් වුණාන් පස්සේ ඔය ආර්ය ශ්‍රාවකයා මේ සංඝයාගේ ගුණ සිහිපත් කරනවා. සංඝයාගේ ගුණ සිහිපත් කරනවා. දැන් බලන්න දැන් මේ පින්තුන් ක්‍රිකට් ගහනවනේ. නේද? ඔය සමහර සෝවාන් කට්ටිය මේ පන්සලට ගියේ නැතුවට මේ අර ඉන්දියන් ශ්‍රී ලංකා ඒකේ මැච් එක බලනවා. ඔය සමහර අය එහෙම තියෙනවා. ඒකේ කවුද දිනුවේ කියලා එහෙම බලනවා. නිව්සීලන්ත ගහන්නේ නිව්සීලන්ත ඉන්දියන් ගහුවොත් එහෙම ඒගොල්ලෝගේ මාක් එක බලනවා. එහෙනම් පන්සලේ හාමුදුරු කිව්වේ ගෙනද කියලා බලන්නේ. එහෙම තියෙනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කවදාකවත් ක්‍රිකට් ගහන්න කියලා තියෙනවා. දැන් සම්මුති සංඝහැටියට ගැලපෙන්නේ නැහැ. අනිත් එක තමයි දැන් ඔය ගිහි අයගේ තිබෙන එක එක ಜಾති තියෙනවනේ. ඉතින් ඔය ස්ටාර් කට්ටිය දැන් ආපු එකක් මේ මෑතකදී එකක් නේද? ඒක ඉතින් තියෙනවනේ ගිහියන්ගේ ස්ටාර් එකන්නේ. මොකද? සුපර්ස්ටාර් නේ. සුපර්ස්ටාර්. ඒ හාමුදුරුවෝ කවදාකවත් මේ බණ ස්ටාර් පිරිත් ස්ටාර් අරවා මේව නෑනේ. නේද? දාන ස්ටාර් එහෙම නෑනේ. ඔය හම්බ වෙන එකක්. ඔය හම්බ වරදලා නිස්පාසුවේ ඉන්නවනේ. අනිත් එක ඔය ස්ටාර් කට්ටිය ගිහිල්ලා ඊට පස්සේ ඔය සමහර අය ගිහිල්ලා මේ එක දවසක් මේ මම අත්විඳපු දෙයක්. කට්ටියක් කිව්වා ස්වාමීන් වහන්සේ මේ අපිට අහවල් දවසේ පින්කමක් කරගන්න ඕනේ කියලා. විශේෂ දවසක්. ඉතින් ඒ දවස අවුරුද්දක් දවසක. අවුරුද්දට ඉතින් පින්කම් තියෙනවනේ. ඉතින් අපි ඉතින් ඉන්නවා. ඉතින් මම වෙන කිසිම දෙයක් බාර ගන්න නැතුව රිට්‍රීට් එකකට ආරාධනා තිබුණා. වෙන තැනක. ඉතින් මම ඒක බාරගත්තේ නැහැ. ඉතින් අර අවුරුදු දවසට මම ඒ තැනක ඉන්නවා කියලා හිතාගෙන. ඉතින් ඒගොල්ලෝ වෙනුවෙන්. කොහොම ඉන්නකොට කවුරුවත් නැහැ. තාවේ නැහැ. දවාලෙත් නැහැ. හැන්දෑවේ 3-4 නැහැ. ඊට පස්සේ ඔන්න කීප දෙනෙක් ආවා. 6 දෙනෙක් දුවගෙන ආවා. ඒගොල්ලෝ තමයි ආරාධනා කරේ. ඒ ආවේ කොහෙදෝ පිට්ටනියකට දුව ඇවිදලා ඊට පස්සේ මඩත් එක්ක ඊට පස්සේ නටන්න තියෙන ඔක්කොම නටලා හැන්දෑවේ ගෙදර යන්න යනකොට මතක් වුණා මං. ඊට පස්සේ අර ලකුණු දාගෙන යන්න ආවා. මං එදා ඩක් නෑ. කැප වෙන්න ඕනේ නෑ කියලා. ඊට වඩා හොඳයි 4 දිනකට හෝ වේවා කැප වෙලා කටයුතු කරන්න. හේතුව මොකටද? ධර්මයේ තියෙන එක්කිනාට හොඳටම දෙනවා. අර ඊට පස්සේ පාවහන් ගැලෙව්වනේ. පාවහන් ගැල මම එතන ගියා බලන්න. මම ඔය හිටපුවම පාවහන් ගලවුත් යාලේ ඒ වගේ මඩ බලනවා. ඔය පිට්ටනි ගානේ ගිහිල්ලා මඩ ගොඩ. සමහරුන්ගේ ඇඳුම් වල කලතන් වල ඒ වගේත් මඩ. මේ ආවේ හැංගීමකටද? නෑ. ඒගොල්ලන්ට ගෙදර යන්න යනකොට මම මතක් වුණා කරුමෙට. අන්න ආවේ. එතකොට ඔය එකක්. හැබැයි මේ අය අපි ඉතින් ප්‍රශ්නයක් නෑ. අපි ආවනාව කියලා ප්‍රශ්නයක් නෑ. හැබැයි අර කැප වෙනකොට අපේ හිතේ තියෙනවා මෙන්න මෙයාට ටිකක් නැහිලා මරුණාට කමක් නැති. මෙන්න මෙයාට ටිකක් උදව් කරාට ටිකක් වැඩිපුර පිරිත් සූත්‍රයක් කිව්වට කමක් නැහැ කියලා හැඟීමක් ඇති වෙනවා. ඇයි
ගුණ ස්වභාවය එකේ තියෙන ඉඳයි. එහෙම නැතුව ඔක බුදුරජාණන් වහන්සේ දේශනා කළ කුල පුත්‍රයෝ අනුග්‍රහ දක්වනවා නම් සද්ධාවන්තයාට වැඩියෙන් දක්වනවා කියන්නේ. ඒක අපිටත් ඇත්ත වශයෙන්ම තියෙනවා. ඔක ඇහුවේ කවුද? අර කොසල් රජුරු කෑම බීම බැඳගෙන තියාගෙන හිටිය භික්ෂුන් වහන්සේලා පැත්ත පළාත යන්නේ අනාථපිණ්ඩික සිටුතුරු වගේ ගෙදරටමයි හැමදාම යන්නේ. ඒකේ ඇති වැඩකුත් නැහැ. පස්සේ කාලේ බතුත් එහෙම පොලිටි බැස්සා. රජුරුවන්ගේ රාජමාලිගාවේ භෝජන තිබුණා. හැබැයි සද්ධාව වැඩි අර මිනිස්සුන්ට. අර අනාථපිණ්ඩික සිටුතුමාගේ ඒක නිසා ඉතින් ගියේ. භික්ෂුන් වහන්සේලාගේ ගුණ දකිනකොට දැන් බලන්න මේ භික්ෂුන් වහන්සේලා සීලයක් සමාදන් වෙලා උපසම්පදා සීලේ රැකගෙන ඒ චාරිත්‍ර වාරිත්‍රික රැකගෙන ඒ වාගේම තමන්ගේ හැටියට ලැබුණත් නොලැබුණත් අඩුවෙන් හරි වැඩියෙන් හරි ටිකක් වළඳගෙන මිනිස්සුන්ට පිහිට වෙගෙන ඒ ජීවිතේ ඉන්නවනේ. ඒක නිසා ඒ භික්ෂුන් වහන්සේලා යන්නේ කෙනා යනවා. භික්ෂුන් වහන්සේලා සිවුරල්ල යන්නේ කෙනා ওই ටික කාලයක් කරන මොනවා හරි කරලා යනවා. හැබැයි ඔක්කොම යන්නේ නැහැ. මේකේ ඉන්නවා. ඒක නිසා මේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීජිපටිපන්න ගුණය ඒ ස්වාමීන් වහන්සේලාගේ සීලයත් එක්ක බැඳී තිබෙනවා. අනිත් එක භික්ෂු සීලය නෙවෙයි ඒගොල්ලෝ සමාදන් කරලා තියෙන්නේ. ආර්ය සීලයයි. උපසම්පදා සීලය කියලා කියන්නේ ආර්ය අදි සීල සංඛ්‍යාත සීලේනේ. ඒක ඇවිල්ලා තියෙනවා ශික්ෂා තුනක් අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා. මේ උපසම්පදාවට දෙන්න අදි සීලේ පිළිහිටනවා කියලා කියන්නේ. ඒ සීලෙ තියෙනවා. දැන් මේ වගේ සීලයක් ගුණයක් දරාගෙන ඉන්නා භික්ෂුව කෙරෙහි යම්කිසි කෙනෙක් කලකිරෙනවා නම් කර්මයටද සද්ධාවද? එයාගේ කර්මය. කලකිරෙන අනිත් එක තමයි භික්ෂුන් වහන්සේලාගේ තිබෙන්නා වූ හිතවත්කම කඩන එක. හොඳ එකක්ද නරක එකක්ද? ආර්යයන් වහන්සේනම කොක කරනවද? තේරෙනව නේද? කවදාකවත් භික්ෂුන් වහන්සේලා කෙරෙහි කලකිරවන්නේ නැහැ. දැන් බලන්න සෝහන් වෙච්ච ලොකු එක්කෙනෙක්නේ විසාකාව යනකොට දවසක් භික්ෂුන් වහන්සේලා වාගයක් වතුරේ පැන නටන. ඒක පොකුණක. උත්තජන භික්ෂුන් වහන්සේලා. ඒ වෙලාවේදී ඒ ආර්යයන් වහන්සේ හිතුවා විසාකාව හිතුවා අනේ මේ අපේ ශ්‍රමණයන් වහන්සේලාට මේ වැඩේ ගැලපෙන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරේ? ගිහිල්ලා අර මේ හැමතැනම හන්දි ගාන කියන්න ගියේ නැහැ. එහෙම කියන්න ගියේ නැහැ. එයා තමයි ඥානවන්ත කෙනා. ගියේ බුදුරජාන් වහන්සේ හිටියා. බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි මෙන්න මෙහෙම වැඩක් මම දැක්ක භික්ෂුන් වහන්සේලා ටිකක් අශෝභන විදිහට එහෙම හැසිරෙනවා. සංඝයා කියලා කිව්වද? නෑ. බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ සංඝයා අන්නතන නටනවා. ඒ කතා කියන්නේ ගියේ නෑ. කලකිරුණෙත් නෑ. අනුකම්පාවක් ඇති වුණා. අනුකම්පාවක් ඇතිලා අනේ මේ ශ්‍රමණයන් වහන්සේලා හැදෙනවා නම් හොඳයි කියලා උන්වහන්සේ ඒ වෙලාවේ තමයි අර වැසසලුවකුත් එහෙම අනුදැන වදාරා නානකට අඳින්ට ඒ නානකට එහෙම අනුදැන වදාරේ ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලාට. ඉතින් ඔය අන්න ආර්ය ගුණේ. දැන් මේ අද කාලින් එක්කෙනෙක් වගේ හිටියා නම් එහෙම ජේතවනාරාමයේත් එක බිඳවනවා. යන්න එපා උතන මම දැක්කා කෙලින්ම මගේ ඇස් දෙක දැක්කා පැන නෑවේ. දෙන්න එපා දාන්නේ යෝගට් තියන්නත් එපා. එහෙමනේ. සංඝයා කිරි කලකිරෙනවා. ලංකාවෙත් කරනවා, මෙහෙත් කරනවා, වෙන රටවලුත් කරනවා. එතකොට දක්ෂිණීය සංඝ ඉන්නවා, සමුදි සංඝ ඉන්නවා. දැන් මේ සංඝයාගේ ගුණ මෙනෙහි කරන්න ඕනේ. සංඝයාගේ ගුණ මෙහෙමයි. දැන් සීලේ තියෙන්නේ මොකටද? සීලේ කියන්නේ මොකද්ද? හික්මීම හේවත් හීලෑවීම නේද? හීලෑවීම අවශ්‍ය වෙන්නේ කාටද? හීලා නැති කෙනාටයි. හීලා වෙච්ච කෙනාට ආය තවත් මොකටද හීලාකම? ඒ සීලය සංවරකම පිළිටුවා ගන්න ඒක අවශ්‍ය කෙනාට. එතකොට මේ හැම එක්කිනාම පෘථග්ජන භාවයේ ඉඳලා ගොඩ වෙලා ආර්ය භාවයට ඒ සීලය අනුගමනය කරන පිටත් වෙලා රහත් භාවය දක්වා යන
කොටසක්. කිසිම තැනක භික්ෂුන් වහන්සේ නමක් අනේ මේ හරකෙක් මා හැන්දෑවට මරන්න ඉන්නවා පොඩ්ඩක් ඇවිල්ලා උදව්වක් දෙන්න පුළුවන් නම් එළුවෙක් ඝාතනය කරන්න. එතකොට නම් ඔන්න යන්න හොඳ නැහැ. එහෙම කරන්නේ නැහනේ. නේද? හොරකමකට උදව් අනුබල දෙන්නේ නැහැ. එහෙම තියෙද්දි අර භික්ෂුන් වහන්සේලාත් එක්ක හිත කඩනවනේ. සංඝයාත් එක්ක තිබෙනා වූ සම්බන්ධය ඈඩ් කරනවනේ. හොඳටම සාමාන්‍යයෙන් උස නොලෙජ් එකකින් නෙවෙයි සාමාන්‍ය නොලෙජ් එකකින් හිතලා බලන්න ඔය වැඩේ ගැළපෙනවද? සාමාන්‍ය මිනිසෙකුට ගැළපෙනවද? නෑ. සමහර වෙලාවට මම දැකලා තියෙනවා වෙනත් ආගමික අය ඔය ක්‍රිස්තියානි අය බටහිර මිනිස්සු ඒ මිනිස්සු සෝහන් වෙලක් නැහැ. ඊළඟට පොයට සිල් ගන්න දෙන්නෙත් නැහැ. ඒ මිනිස්සු පහදිනවනේ භික්ෂුන් වහන්සේලාගේ හැටියට. එහෙම තියෙද්දි සෝහන් වෙච්ච එක්කෙනෙක් ගැන කොහොමද කතාවද? තියෙන්න ඕනේ නේද? දැන් තේරෙනව නේද? සෝහන් උණයින් පස්සේ සංඝයාට පහදිනවද කලකිරෙනවද? අනිත් එක්කිනාව සංඝයාට පහදවනවද නැත්නම් එයාත් හතරමායි මේ යන්න ඉපයි කියලා එලව ගන්නවද? පහදවන්න ඕනේ. පහදවන්න ඕනේ. යන්න ඉපයි කියන්නේ හොඳ නැහැ. සයිනස් ඔතනදී මේ අවුරුදු දෙක තුනකට ඉස්සෙල්ලා කලින් ආව ගිහි මහත්යෙක් වගේ තැනකට ඉතින් තමයි අර මාර්ගඵල දෙන්නේ. ඒ අවස්ථාවේදී කිව්වා එයා විස්තර කරන්නේ සංඝ කියන එකට මේ ආර්යයන් ඔක්කොම මේ සෝවාන් වෙලා ඉන්නේ ගිහියෝ ඒ මාර්ගඵල වෙච්ච ගිහියෝ අදාළයි. මොකද මේ ඒක කියලා තියෙනවානේ මේ අර මොකක්ද අටපුස් පුකලා කියලා තියෙනවානේ. ඒ නිසා ඒ සෝවාන් ඒ වගේ අටපුස් පුකලා වලට ආයත් වෙන ඔක්කොම කට්ටිය ගිහි වුණත් පැවිදි වුණත් ඒ කට්ටිය මේ සංඝ කියන එකට ආයත් විදිහට තමයි මේ එයාගේ අර්ථය ඇති. ඊළඟට පන්සල් වලින් හාමුදුරුවෝ නැතිනම් මොකක්ද මාර්ගඵල නැතිනම් ඒගොල්ලෝ සංඝ වෙන්නේ නැහැ කියන විදිහේ මේ අර්ධකීම තමයි කරන්නේ. ඒකයි ඇවිල්ලා වැඩක් නැහැ කියලා කියන්නේ. එතකොට දැන් අපි හිතමු මෙහෙම. සෝවාන් වෙච්ච 10 දෙනෙක් ඉන්නවා. සෝවාන් වෙච්ච 10 දෙනෙක්. ගිහියෝ 10 දෙනෙක්. ඒ සෝවාන් වෙච්ච ගිහියෝ 10 දෙනා එකතු වෙලා තවත් එක්කෙනෙක් උපසම්පදා කරන්න පුළුවන්. එකතු කරගෙන කොහරි අලුතෙන් පන්සලක් හරිමක් හරි කරන එකතු කරගෙන ගිහිල්ලා නැවත අදි සීල සංඛ්‍යාත සීලේ එහෙම නැත්නම් මහාන කරන්න පුළුවන්. කරන්න බෑ. ඒක බුදුරජාන් වහන්සේගේ ආර්ය සීලයි සම්මුති ආර්ය සංඝයි සම්මුති සංඝයි කියන තැන තමයි යෝග තියෙන්නේ. හැබැයි අනිත් අය කැන්සල් කරනවා කියන එක භයානක මේ අකුසලයක්. අනිත් එක ආර්ය සංඝ වෙන්න ඕනේ. අපි ඔක්කොම ආර්ය සංඝ භාවයට යන්න ඕනේ. ඊළඟට කවදාකවත් බුදුරජාණන් වහන්සේ අර බුදුරජාණන් වහන්සේ පොතජන භාවයේ ඉන්නා වූ භික්ෂුන් වහන්සේලාට ගරිහා කරලා එහෙම කතා කරේ නෑ. ආර්යයන් වහන්සේලාට විශේෂත්වයක් තියෙනවා. හැබැයි අර தത്വයට ගන්න ඒගොල්ලෝ බුදුරජාණන් වහන්සේ ගොඩාක් අනුශාසනා පැවැත්තුවා. අනිත් එක තමයි හැම වෙලෙම අනිත් භික්ෂුන් වහන්සේලාට කිව්වා මේ භික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරන්නට කරුණාව දක්වන්න කියලා. දැන් අපි හිතමු මෙහෙම. දැන් සාංගික දානයක් සිද්ධ කරනවා. දැන් සාංගික දානය සිද්ධ කිරීමේදී දැන් මහත්කලාගේ දැන් ඔයගොල්ලෝ දැන් හිතලා බලන්න සාංගික දානයකට යන්න දැන් සෝහන් 10 දෙනෙක් ඉන්නවා. ඒ සෝහන් 10 දෙනා සංඝික දානයකට එක් කරගෙන යනවද නැත්නම් හාමුදුරුවෝ එක් කරගෙන යනවද? එතකොට ඒක ගැළපෙන්නේ නැති. ඒක තමයි කියන්නේ එහෙමයි. දැන් එයා විස්තර කරනවා මේ සාම්ප්‍රති බ්‍රහ්මයා රහත් වෙලා ඉන්නේ. එයත් සංඝ කියලා කියන්නේ. ඒ විදිහ තමයි විස්තර කරන්නේ. ඒක තමයි නෑ. එක පැත්තකින් ඔක්කොම ආර්ය පුජ්‍යලියෝ සංඝ ගණයට යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ දිව්‍ය ලෝකෙත් ඉන්නවා, බ්‍රහ්ම ලෝකෙත් ඉන්නවා, මනුස්ස ලෝකෙත් ඉන්නවා ආර්ය භාවයටපත් වෙච්ච. ඒ අයට ශාසනික ප්‍රතිපදාවේ මේ මහානකම එහෙම කරන්නට භික්ෂුන් වහන්සේලාටත් භික්ෂුණීන් වහන්සේලාටත් තියෙන ඔතොරිටි එක නැහැ. මහාන වුණොත් විතරයි කරන්න පුළුවන්කම. එයා ඒක මේ ගණන් ගන්න උපසම්පදා සීලය නැතුව තමයි සංඝ භාවය තීරණය කරන්නේ. ඒක තමයි. අනේ ඒක තමයි තියෙන්නේ.
හැබැයි එතනදී හරි පරිස්සම් වෙන්න ඕනේ ආර්ය සංඝ කියන එක දක්ඛිනීය සංඝ කියන එකයි මේ සම්මුති සංඝ කියන එකයි දෙක. කවදාකවත්ම කොච්චර ස්වාමීන් වහන්සේලා මිනිස්සු 100ක් රහතන් වහන්සේලා වුණත් අපි හිතමු අද 100 දෙනෙක් රහත් වෙනවා. 100 දෙනෙක් රහත් වුණත් ඒගොල්ලෝ තාම අනුපසම්පන්නයි. රහත් වෙච්ච කතාව එකයි. අනුපසම්පන්නයි. එහෙමනම් ඒ මේ උපසම්පදාව පිළිටන්ට නම් රහත් වෙලා හිටියත් මහානකම ලබා ගන්නට නම් ආචාර්යවරයන් වහන්සේ නමක් යටතේ යන්න ඕනේ මහානකම ලබා ගන්නට. ඒක තමයි ආර්යයන් වහන්සේලාගේ තිබෙනා වූ ධර්මයේ. ඒක ආර්යයන් වහන්සේලා ඒ ශික්ෂාපද වලට ඒ ප්‍රතිපදාවට ගරු කරනවා. නැත්තම් අපවත් වෙනවා. නැත්තම් අපවත් වෙනවා. අනිත් එක අපි හිතමු මහා බ්‍රහ්මයා කියලා. මහා බ්‍රහ්මයා ආවිල්ලා කවුරුත් මේ උපසම්පදා කරනවද? නෑ. ඒක නිසා ආර්ය දැන් මේ භික්ෂුන් වහන්සේලාට සම්මුති තමයි. ඒක සම්මුතිය කියන එක ඇවිල්ලා ආර්ය වෙන්නත් පුළුවන් අනාර්ය වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මාර්ගඵල අවබෝධ කරගත්ත අය වෙන්නත් පුළුවන්, ඇති අය වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට සම්මුති සංඝයේ ගණන් ගන්නේ ඔය දැනට තිබෙන්නේ ඥාති චතුත්ථ කම්මෙන් උපසම්පදාව ලබා ගත්තා වූ භික්ෂුන් වහන්සේලා විතරයි ඒකට අයත් වෙන්නේ. ඊට ඉස්සෙල්ලා කාලේදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී තිබුණා ඒහි භික්ෂු භාවයෙන් උපසම්පදාව ලබා ගැනීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඉස්සරහාදී උන්වහන්සේ උපසම්පදාව පිළිටවනවා ලබා දෙනවා. ධර්ම අවබෝධයත් එක්ක ඒක සිද්ධ වෙනවා. කෙනෙකුට තර්ක කරන්න පුළුවන් රහත් වුණාට පස්සේ මහාන වුණත් මොකටද නැතුවත් මොකද කියලා. කවදාකවත් රහත් වුණාට පස්සේ ඒ ආර්යයන් වහන්සේලාගේ ඒ පිළිපැදීමට විරුද්ධව කිසිම ආර්යයන් වහන්සේ නමක් වැඩ කරන්නේ. හේතුව ඔය ඕක තියෙන්නේ අර තමන්ගේ භික්ෂුන් වහන්සේලාත් එක්ක තියෙන සම්බන්ධතාවය කැඩීමට සාධාරණීය කරගන්න කාරණේ. ඒක සාධාරණීය කරගන්න. අනිත් එක තමයි එක දවසක් කිව්වා මෙන්න මෙහෙම එකක්. ඒ තමයි මේ ඔයත් ඔය බ්‍රහ්ම කතාවක් මම හිතන්නේ කොහේ හරි තැනක කවුද එක්කෙනෙක් කිව්වා දැන් මේ බ්‍රහ්මයාගේ නම දන්නේ බ්‍රහ්මයා කියන එක මේ ඇත්ත වශයෙන්ම මේ පොතේ හරිය බැලුවම හරිලු. දැන් බ්‍රහ්මයා මොකක් හරි කෙනෙකුට මැසේජ් එකක් දීලා ඒ ඔයාම දන්නේ වෙන කෙනෙක් දන්නේ කියව අනේ ස්වාමීන් වහන්සේ මට ඉතින් මේ කිව්වා ස්වාමීන් වහන්සේ බැලුවන් පස්සේ ඒ කියන කාරණා ඔක්කොම ටික මේක බැලුවන් පස්සේ ඒ විදිහමලු. ඉතින් දෙයනේ එහෙ ඉන්න මේ ත්‍රිපිටක පොත් ටිකක් ගත්තා නම් හරිනේ. මේ පොසෙට් එක ගත්තා නම් හරිනේ. මේක ඔක්කොම තියෙනවනේ ඒක ඉතින් එයා කියන්නේ මේකට වඩා වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා දැන් ඔය කොහොම වෙන පැත්තකට යනවා අපි. මේ සංඝයාගේ ගුණ දකින්න ඕන. සංඝයාගේ නිකලස් ගුණේ දකින්න ඕන. නිකලස් ප්‍රතිපදාවට යෝග්‍ය වෙච්ච ඒ උතුම් ගුණේ දකින්න ඕන. සීල සමාධි ප්‍රඥා. අදි සීලයයි සමාධියයි ප්‍රඥාවයි කියන ධර්ම පිළිවෙතේ සුපටිපන්නාදී ගුණ වශයෙන් දරාගෙන යනවායි කියලා ආර්ය ඒ ශ්‍රාවකයා පොහොය දවසට මෙනෙහි කරනවා. තවත් එකක් තමයි මෙහෙමනේ හිතන්නකෝ බලන්න මෙහෙම ඒ හොඳට හිතන්න. අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් විසාකාව සෝවාන්. ඒ ඉන්න මිනිස්සු කවුරුවත් සාංගික දානයකට විසාකාවටයි අනාථපිණ්ඩික සිටුතුමාට ආරාධනා කරලා. එහෙම තැනක තියෙනවා. හොඳටම දන්නවනේ බුදුහාම. හොඳටම දන්නවනේ. නමුත් විසාකාවයි අනාථපිණ්ඩික සිටුතුමයි විසාකාව කිව්වේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආරාධනා කරනවා ස්වාමීනි මේ පළාතට වේ ජේතවනාරාමයට පූර්වාරාමයට කවුරු හරි මේ පළාතට ආවොත් හාමුදුරු කෙනෙක් කරේ මොකද? හාමුදුරු මම ඉස්සෙල්ලාම දානි ගන්න ඕනේ ඒ විසාකාවගේ දානේ. ඊළඟට ලෙඩ වුණොත් එහෙම හාමුදුරු කෙනෙක් ගිලන් දානේ.
කොහේ හරි ගමනක් යන්න යනවා නම් භික්ෂුන් වහන්සේලාට මගින් දානි වළඳ දරන්න. එහෙමනේ කිව්වේ. ඒකදී ඒ විසාකාවක සායනයේ සෝවාන් වගේ එක්කෙනෙක් ඉන්නවනේ මේ පැත්තට යන්නේ නැත්නම් අනිත් අය ඌරු වැද්දාගේ ජේතවනාරාමේ පැත්තට යවන්නේ කියලා කිව්වද නැහැ. හිතන්න බලන්න. දැන් ඔය ස්වභාවය තිබුණාද මේ අනාථපිණ්ඩික සිටුවරයාට? තවත් අයට තිබුණාද? නෑනේ. දැන් චිත්ත කියලා ගෘහපතියෙක් හිටියා. චිත්ත ගෘහපතියා මේ අර දානි දෙනකොට සෝවාන් අය එහෙම හොයා දුන්නද? නෑ. සෑම දිනාටම එක වගේ. දැන් පේනව නේද ඔය කියන කතාවල ඒ වගේ තිබෙන ධර්මයේ දිහා බැලුවන් පස්සේ කණ්ණාඩිය වගේ පේනවනේ මේ වගේ තිබෙන වෙනස්කම්. ආන්න ඒ වගේ කවදාකවත් මේ බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවෝ කවදාකවත් භික්ෂුන් වහන්සේලාට වර්ග කරලා සලකන්නේ නැහැ. ආර්ය භාවයේ ඉන්න භික්ෂුන් වහන්සේලා ඉන්නවා. පුතජන භික්ෂුන් වහන්සේලා ඉන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයේ හැටියට ආර්ය වුණත් පුතජ අනාර්ය වුණත් ඒ ශික්ෂාපද වලට නතු වෙලා ඒ ශික්ෂාපද වලට තමයි උන්වහන්සේලා වැඩි. ඒක නිසා තමයි සංඝ කියන ගණයට අයත් වෙන්නේ. දැන් හොඳටම හිතන්න බලන්න දැන් 10 දෙනෙක් විතර ඉන්නවා නම් ගිහියෝ මේ හොඳ සාංගික දානයක් දෙන්න බෑ. පහදිනවද? පහදින්නේ දැන් සෝහං 10 දෙනෙක් ඉන්නවා. නෝනලාම 10 දෙනෙක් සෝහං. මහත්තුරු සම්පූර්ණ අනාථයි. හිතලා බලන්න ඒ 10 දෙනාට කියනවා අපි සාංගික දානයක් දෙන්න කැමතියි. ඒකින්ද මේ නෝනාවරුනේ ඔය මහත්තුරුත් ඔය උපස්ථානාවක් කරන්න බැන්නේ ඒ 10 දෙනාත් එක්කාසු කරගෙන එන්න අපේ ගෙදර මේ එන්න කියලා. ඒක සාංගික දානයක් වෙනවද? දැන් අනිත් එක මේ ඒගොල්ලෝ තාම කාම භෝගිනේ. සෝහං වෙච්ච කෙනා ආර්ය තමයි. තාම කාම භෝගිනේ. දැන් අර සෝහං වෙච්ච කෙනාට නේද මේ හම්බුනේ දරුවෝ 32ද? විසාකාවට හම්බුනේ. දැන් මේ ආර්ය ශ්‍රාවකෙක්. ඉතින් උදේට ගෙදර වැට්ටිය කරගන්නවා දවල්ට සාංගික දාන්නට යනවා. හිතන්න පුළුවන් මහත්ඵල මහානසංස නේද? නමුත් භික්ෂු ජීවිතේ කොහොමද? සම්පූර්ණ වෙනස්නේ. ඊළඟට අනාථපිණ්ඩික සිටුවරයාට භාර්යාවරු 4 දෙනෙක් හිටියා. එක්කෙනෙක් සැරයි. හරිම සැරයි. දැන් එහෙම අනාථපිණ්ඩික සිටුවරයාට ආරාධනා කරේ සාංඝික දාන වලට නෙවෙයි. මොකටද ආරාධනා කරේ? ආරාධනා කරේ දාන සංවිධානයේට. එයා දන්නවා දාන සංවිධානය. අනිත් එක අනාථපිණ්ඩික සිටුවරයා හිටියා දියනේ අර චූලසමනනේ සුභද්‍රා. ඒ සුභද්‍රාට ආරාධනා කර තාත්තා නැති වෙලාවට ඒ පළාතේ දානෙට නෙවෙයි ආරාධනා කරේ. මොකටද? සංවිධාන කටයුතු. ඒගොල්ලෝ ගියාන් පස්සේ දන්නවා සංඝයාට සලකන විදිය. මේ අය මොනවද? මේ අය පන්සල 4මයි යන්න එපයි කියලා කියන්නේ. ඒක අපේ ගාණි නෑ කියලා. පේනව නේද වරද? හිතලා බලන්න. දැන් මට කවුරු හරි කිව්වොත් එහෙම ධර්මානුකූල කිව්වොත් මම පිළිගන්නවා. හැබැයි මට පේන හැටියට නම් මේගොල්ලොන්ගේ මොකක් හරි අවුලක් තියෙනවා. ධර්මයට ෆිට කරන්න බෑ. ගලපන්න බෑ. එතකොට මේ සමහර විට මෙහෙම තියෙනවා. මෙහෙම එකක් තියෙනවා ප්‍රායෝගිකව. එකක් තියෙනවා මේ සමහර චරිත පරිත්‍යාගශීලී. මේ සමහර චරිත මසුරු. සෝහං පුජ්‍යලයා සෝහං වෙනකොට දරුණු කෙලෙස් දෙකක් නෑ අයින් කරනවා. එකක් තමයි දෘෂ්ටියට බැඳී තිබෙනා වූ ඉරිසියාව. අනිත් එක මසුරුකම. ඔය දෙක නැති කරනවා. අල්ලන්න අමාරුයි. දැන් අපි දානි වළඳන්නේ පාත්‍රේ දානි වළඳන එකේ වාසියක් තියෙනවා.
පිඟානේ වළඳනට වඩා මම ඒක වර්ග කරන්නේ ඇයි මේක ප්‍රායෝගිකයි ඈ මං අනන තාලේ පේන්නේ මං අත ගහන්නේ අල ගැල්ල පේන්නේ මං ගන්න මැලුන් ටික පේන්නේ මගේ දානේ ටික කොච්චරක් තියෙනවද කියලා පේන්නේ බෙදෙනෙක් කෙනාට විතරයි පිඟානේ වළඳන්නේ ඇඟිල්ල ගහන හැම එකක්ම පේනවා මිනිස්සුන්ට ඔරොත්තු දෙන්නේ නැහැ සමහර මිනිස්සුන්ට ලෝභ චරිතය ඉන්නවා එතකොට මේ හොඳට හාමුදුරුවෝ දානේ වැළඳුවන් පස්සේ සමහරුන්ට සන්තෝෂයක් ඇති වෙනවා. නමුත් සමහරුන්ට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඔක මේ දායකයන්ට පේන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඔක ඉන්ඩෝනේ මෙහි පැත්තට ඉන්ඩෝනේ ඔක දැනගන්න. මාසෙ මාන වෙන්න එහෙම තියෙනවා. ස්වාමීන් වහන්සේ ඊර්ෂ්‍යාව වෙන්නේ අපේ දානේ ටික ගත්ත කියලාද? නෑ. ඉරිසියාවේ මොහේනේ තියෙන්නේ. ඉරිසියාවටයි මසුරුකමටයි තියෙන්නේ මොහේනේ. එයාට හොඳ නරක පේන්නේ නැහැ. ඒකේ හොඳයි නරකයි මේක හොඳ නෑ මේක නරකයි ගැලපෙන්නේ නෑ කියලා තියෙනනේ. ඒක නැති පිටපැත්තෙන් බලාගෙන ඉන්න එකනට. එයාට පේන්නේ නෑ. එයා කිය අස්සේ වැහිලා ඉන්නේ කියලා. කියන්නේ මොකටද මෙයාට මෙච්චර දෙන්නේ? අහවල් දෙයකට. අන්න එහෙම හිතනවා. සමහර වෙලාවට ඔය ඉන්න තැන්වල බලාගෙන ඉන්නවා කට්ටිය ඒ බලන බැල්මෙන් කියන්න පුළුවන් මෙයා බලන්නේ මෙන්න මේ අල ගැල්ල විදියට. ඒක හැම එක්කිනාම නෙවෙයි. නැත්තම් ආරාධනා කරන්නේ නැහැ. නැත්තම් එහෙම ලෝභකම තියෙන එක්කිනා දානෙකට ආරාධනා කරන්නේ ආමුදුරන්ට. එහෙම නෙවෙයි. හැබැයි සමහර ගෙවල් වල මෙහෙම ඉන්නවා. නෝනා පරිත්‍යාගශීලී මහත්ය ලෝභයි. එහෙම තියෙනවා. ඔච්චර මොකටද වියදම් කරන්නේ ඔය ඇති කියලා කියන ඒවා තියෙනවා. ඊට වඩා හපන් එකට එන අය. සමහර අය. හරි ලෝභයි. හරි මසුරුයි. එක දවසක් මෙහෙම දානයක් මේක ඉන්ටර්නෙට් එකට දාන්න. මම අධ්‍යක්ෂකයි. මම සාමාන්‍යයෙන් විහිළුවට වගේ එන්න පුළුවන් ඒ වුණත් කොහේ හරි කෙනෙක් හිතලා හදා ගනීවි. ඒ වගේම හිතාවි මෙනෙහි කරાવી. එක දවසක් දානයකට අපිට ආරාධනා කරා. ඒකට පියදසේ නායක හඳුරු වැඩ හිටියා. පියදසේ නායක හඳුරු අපි ස්වාමීන්වහන්සේලාට ගියා. එතන හිටිය ලෝභ මිනිස්සෙක්. ඒ අනුන්ගේ දානයක් තමයි ඒක හසුරන්නේ. එයා තමයි එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඒ මිනිස්සයා කැමති නැහැ දානේ හාමුදුරන්ට දෙන්න. හැම වෙලෙම එයා මේ අර හොඳ ආහාර මුල්ලට තල්ලු කරනවා. ඌව වළඳන්නේ හාමුදුරුවෝ වළඳන්නේ මේ සන්නතර වළඳන්නේ අර දන්නේ කියලා. දැන් අපිට ඉල්ලන්න බෑනේ. හැබැයි ඕක නෝට් කරගෙන ඉන්නවා. නායක හාමුදුරුවෝ දැක්කා මහත් දැක්කා. තවත් හාමුදුරුවෝ දැක්කා. දැන් කියන්න බෑ අපිට අර විඤ්ඤාති ආහාර විඤ්ඤාතියෙන් ගන්න හොඳ නැහැ. ඒ මොකක්ද? මේක දැන් ඉතුරු වුණාන් පස්සේ ඒගොල්ලන්ට හම්බෙන්නේ දැන් මේක බෙදුවෙන් පස්සේ අපිට කොහෙන්ද? අර්ථය ඒකයි. ඒ මිනිස්යාගේ දානයක් නෙමෙයි ඒක. ඒකට මොකද්ද කියන්නේ? මසුරුකම. සෝවාන් වෙච්ච එක්කෙනාගේ මසුරුකම නැහැ. සෝවාන් වෙච්ච එක්කෙනාගේ ඉරිසියාව නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශික්ෂාපද. භික්ෂුන් වහන්සේලාට සෝවාන් වෙච්ච ආර්යයෝ ඉන්නා වූ ගෙදරකට පින්ඩපාතේ යනවා නම් මෙලමුදල් වලින් අඩු ආර්ථික වශයෙන් ශක්තියක් නැති එක්කිනාගේ ගෙදරට ආරාධනාවකින් තොරව යන්න එපයි කියලා. හේතුව ඇයි එහෙම කිව්වේ? තියෙන දේ ඔක්කොම දෙනවා. දැන් ඔය කියන අය දෙනවද? මේ පන්සලට එනවට බයයි මට හම් වෙන එක ඒත් දෙයි කියලා. ඒක නෙවෙයිද තියෙන්නේ? මම නම් හැබැයි මට නම් මොකක්වත් ලැබුණත් එකයි නොලැබුණත් එකයි. හැබැයි මම දකින්න ධර්මය උගයි. එතකොට සුපටිපන්න ගුණය සිහිපත් කරගෙන මේ ආර්යයන් වහන්සේ පොහොය දවසට හොඳට සංගුණ හිතා මෙනෙහි කර සීලයයි සමාධියයි ප්‍රඥාවයි සුපටිපන්නාදී ආර්ය ගුණයි එතකොට ආහුණීය පාහුණීය ගුණයි ඒවට යන්ට ඉන්නා වූ ස්වාමින් වහන්සේලාගේ ප්‍රතිපදාවයි සියල්ල මෙනෙහි කරනවා. ඒකට කියනවා මොකද්ද? සංඝ උපෝසතය කියලා. ආර්ය උපෝසතය යටතේ කීයක් කිව්වද? තුනක් කිව්වා. බ්‍රහ්ම උපෝසතය,
ධම්මෝපෝසතය සංඝෝපෝසතය. අනිත් එක තමයි ආවනීය පාවනීය කියන වචන දෙක චුට්ටක් විස්තර කරන්න. ආවනීය ආවුනීය ගුණය කියලා කියන්නේ මම අහලා තින්නේ ස්වාමීන් වහන්සේ නමක් කොයි දිශාවක හිටියත් සොයාගෙන ගිහින් වන්දනා කිරීමට සුදුසුයි කියලා. ඒක හරිද? ඒකක් තියෙනවා. එකක් තියෙනවා මේ දැන් අපි හිතමු ආහුනීය ගුණය ඇවිල්ලා තමන්ගේ දෙයක් දුර නුදුර නොබලා ගිහිල්ලා ලබා දෙන්න සුදුසුයි. අනිත් එක තමයි තමන් විශේෂිත දෙයක් අපි හිතමු නෑදෑයන්ට රජ්ජුරුවන්ට එහෙම කියලා හැදලා තිබුණා නම් ඒක ඒගොල්ලෝ වළක්වලා පූජා කරන්න සුදුසුයි. එහෙම තියෙනවා. දැන් මේ හැබැයි හැම එකම භික්ෂුන් වහන්සේලා තමයි ඔය සඳහන් කරලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා සඳහන් කරලා තියෙන්නේ කිසිම තැනක ගිහියෝ ආර්යයන් වහන්සේලා ගිහියෝ ආර්ය ගණයට අයත් උනත් ඒ ගිහියන්ට එහෙම ලබා දෙන එකක් කියලා නැහැ. හැම වෙලාවෙම තියෙන සංඝ ශ්‍රාවක සංඝ කියනකොට ශ්‍රාවක සංඝ ගණයට හතරක් අය තියෙනවානේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා. එතකොට ආර්ය වෙච්ච ගමන් ඒගොල්ලෝ අයත් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ අර ප්‍රතිග්‍රාහක නියෝජනය කරන්නා වූ අය තමයි භික්ෂුන් වහන්සේලා සහ ඒ කාලේ භික්ෂුණී වහන්සේලා. අනිත් අය තමන්ට ලැබෙන දෙයක් අර ආර්යයන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට සලසා තියෙනවා. විනයානුකූලවයි ධර්මානුකූලවයි හොඳට සලකලා බලන්න ඕනේ. ඊළඟට ඊට පස්සේ මේ සීලය අපි වෙනම කතා කරමු. සීලය. දැන් Taman සමාදන් වෙච්ච සීලය පිළිබඳව ඊළඟට මෙනෙහි කරනවා. මගේ සීලය අඛණ්ඩයි, අචිත්‍රයි, අසබලයි, කම්මාසයි. ඊළඟට බුද්ධිස්ස විඤ්ඤුප්පසත්ත. ඊට පස්සේ සමාධි සංවත්තනික වශයෙන් සීලයේ තිබෙනා වූ වටිනාකම, සීලයේ තියෙන උතුම්කම සලකනවා. ඒ සීලය මෙනෙහි කර කර ඉන්න මුළු දවස පුරාම. ඒකට කියනවා මොකද්ද? සීලෝපෝසතය. මේවා මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? මෙනෙහි කරනකොට තමන්ගේ හිත කෙලස් වලින් අයින් වෙනවා, ඉවත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ගුණ හිත හිතා මෙනෙහි කර ඉන්නකොට එයාගේ ජීවිතයේ තියෙන්නේ අර හිතේ වැඩ කරන්නේ, එයා වාසය කරන්නේ අර බුදු ගුණත් එක්කනේ. එතකොට ඒක බ්‍රහ්ම උපෝසතේ වෙනවා. ධර්මයේ ගැන හිතනකොට එයා ජීවත් වෙන්නේ ධර්මයේ ගැන හිතා මෙනෙහි කර. එතකොට යම් කරඬුව වගේ යාගේ හිත ඇවිල්ලා ධර්මයට යොමු වෙච්ච අදහස තමයි හිත තමයි තියෙන්නේ. ඒකට සීලෝපෝසතේ කියනවා. තවත් මට මෙන්න මෙහෙම කාරණයක් මතක් වුණා අරකට. ඔව්. සංඝගේ මේ ගොඩාක් මතක් වෙන ඒක ලෝඩ් එක පොඩ කියන්න ඕනේ. මේ දැන් විසාකාව හරි සෝහන් එක්කෙනෙක් ගිහි කෙනෙක් යනවා ආරාමයකට. ලොකු ස්වාමීන් වහන්සේලා එතන වැඩ ඉන්නවා. හැබැයි පෘථජ්ජනයි. හැබැයි උපසම්පදා සීලෙ තියෙනවා. කාටද? ඒ ස්වාමීන් වහන්සේ. අවුරුදු 100ක් විතර ඉතින් වයසයි. එතකොට මෙයා අවුරුදු 30ක් විතර තරුණ මිනිසෙක්. ඉතින් හැබැයි සෝවාන් වෙච්ච. එතකොට මහත්ය සෝවාන් නෝනත් සෝවාන්. සෝතාපන්න. අරහංගුරු උපසම්පදා. එතකොට දැන් යා පන්සලට සේනාසනෙට ගියා. ඔය කියන කතාවේ හැටියට අර හාමුදුරුවෝ ඇවිල්ලා මේ දෙන්නට වඳින්න ඕනේ නේද? එහෙම නේද? වඳින්න ඕනේ නේද? ඇයි? සුබුරිපන්නයි. උජිපටිපන්නයි. ආහුණීය පාහුණීය. ඒගොල්ලෝ ආවොත් එහෙම ඒගොල්ලෝ ඒ දෙන්න පන්සලට ආවොත් එහෙම මෙහෙමයි ඔය කෑවද මම මේ අපේ පන්සලට හම්බෙච්ච ටිකක් තියෙනවා මම බැඳලා දෙන්නම් පූජාවක් හැටියට කියලා එහෙම දෙන්නවද නැත්නම් මෙහා ගිහිල්ලා පන්සලේ හඳුනන දෙනවා. එහෙම හිතන්න.
එතකොට භික්ෂුන් වහන්සේට ඒ දෙන්න වඳිනවද නැත්නම් භික්ෂුන් වහන්සේ ඒ දෙන්නට වඳිනවද? ඒ දෙන්න භික්ෂුන් වහන්සේට වඳිනවා. ඇයි ඒ? ඉතින් මෙයා ආර්ය නම් ඔක අනිත් පැත්තට නෙවෙන්න ඕනන්නේ. බුදුරජාණන් වහන්සේ ආර්ය ශික්ෂාපදයේ උපසම්පදාවේදී තහනම් කළා ගිහියන්ට වඳින්න එපා කියලා. අනුපසම්පන්න එක්කෙනාට වඳින්න එපා කිව්වා. දැන් මේගොල්ලෝ සෝවාන් වුණාට අනුපසම්පන්නයි. ආර්ය සීලෙ පිළිලා නැහැ. සෝවාන් ආර්ය භාවයටපත් වෙච්ච බව හැබැයි අර උපසම්පදාව කියලා කියන්නේ අදි සීලය, අදි චිත්තය, අදි සීලය, අදි චිත්තය, අදි ප්‍රඥාවට යොමු වෙච්ච ශික්ෂාවන්ගේ අදි සීල සංඛ්‍යාත සීලයේ ඒගොල්ලෝ නැහැ. මේ තියෙනවනේ වඳින්න එපා. එක විදියකට ඒ සීලයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා උපසම්පදා ගුණේ පිහිටි භික්ෂුන් වහන්සේලාට තමයි ඒ තැන තියලා තියෙන්නේ. මේක තේරෙනවද? අනුපසම්පන්නයි කියලා කියන්නේ උපසම්පන්න නැහැ කියන එකයි. ඒ කියන්නේ උපසම්පදා නැති සාමණේරය අනුපසම්පන්නයි. ගිහියෝ අනුපසම්පන්නයි. හැම එක්කෙනාම දෙවියොත් අනුපසම්පන්නයි. දැන් අපි හිතමු බ්‍රහ්ම ලෝකෙන් ආවයි කියලා බ්‍රහ්ම ලෝකෙන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙන් ආවයි කියලා කෙනෙක් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙන් නිකන් අපි හිතමු ආර්යයන් වහන්සේ නම සුද්ධාවාස ආර්යයන් වහන්සේලා ඉන්නේ ඒත් මෙහෙට ආවයි කියලා ඒකෙදි අපිට ඉතින් අර බ්‍රහ්ම රාජ්‍යයක් නිසා සුද්ධාවාසයේ ඉතින් ඒ කෙනෙක් නිසා අපිට ගිහිල්ලා ප්‍රසාදනීය හැටියට කතා කරනවා. හැබැයි අපිට වඳින්න තාන භික්ෂුන් වහන්සේලාට ඒ සුද්ධාවාසයේ හිටිය බ්‍රහ්ම රාජය කියලා අපිට වඳින්න තාන අද්දෙක එකතු කරන්න තාන. ඒක වැලැක්කුවා. හැබැයි ඒ ආර්යයන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට වැඳලා ඒක තමයි තියෙන්නේ. මේක ගොඩාක් පටලවාගෙන තියෙනවා. ඒක නිසා මේ සමහර වෙලාවට කෙනෙක් ওই භික්ෂුන් වහන්සේලාට වඳිනවට භික්ෂුන් වහන්සේලාට සලකනවට භික්ෂුන් වහන්සේලා හම්බෙන්න යනවට අකමැති. ඒක වළක්වනවා. හැබැයි සාධාරණ බැලුවත් පස්සේ භික්ෂුන් වහන්සේලාගේ ඔක්කොම එක විදිහටම දහම් දැනුම නැහැ. එක විදිහටම දේශනා කරන්න හැකියාව නැහැ. වෙනස්කම් තියෙනවා. ඒක ගිහියන්ගෙත් තියෙනවා. ඒක නිසා ඒ වගේ අඩුපාඩුකම් වෙනස්කම් තියෙන. ඒක බුද්ධ කාලෙත් තිබුණා, අද කාලෙත් තිබෙන, හෙටත් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒ උපසම්පදා සීලේම සීල ශික්ෂාවේ මත ওই නීති රෙගුලාසි පනවලා තමයි එහෙම තියෙන්නේ. අනිවාර්යයෙන් දැන් සංඝ ශාසනය ඒක බුද්ධ ශාසනය ගෙනියන්නේ මේ උපසම්පදා. ඔව්. විසුණු වහන්සේලා මේ උපසම්පදා අනුවනේ. ඔව්. ඒ නිසා එතන ඒ අධිකාරිය දෙන්නේ උපසම්පදා ඒ ස්වාමීන් වහන්සේ සංඝ රත්නයේ සහ සම්මුති සංඝ රත්නයේ තියෙන්නේ. අනිත් එක කිසිම විදිහක බුදුරජාණන් වහන්සේ කවදාකත් ඒ කරන්නේ අනාගාමින් වහන්සේලා 100ක් හිටියා කියමු. අනාගාමී ගිහි අය 100ක් හිටියත් බෑ ගෙනියන්න බෑ මේක. ඒගොල්ලෝ අනාගාමී කතාව ඇත්ත. ගෙනියන්න බෑ. උපසම්පදා සීලේ දරාගෙන තිබෙනා වූ භික්ෂු පරපුරක් ඉන්න ඕන. ඊළඟට සීලය ගැන අනිත් එක තමයි දේවතා දෙවියෝ ගැන හිතනවා. ඒක ලොකු කතාවක්. මම ටිකක් විතරක් කියන්නම්. ඊළඟට දෙවියෝ ගැන දැන් පොයි දවසේ සීල් සමාදන් වෙලා උපෝසතේ කරන ගමන් හිතනවා දිවි ලෝක 6ක් තියෙනවා. සහ බ්‍රහ්ම ලෝක තියෙනවා. චාතුර්මා රාජික දිව්‍ය ලෝකය, තවුතිසාව, යාම දිව්‍ය ලෝකේ, තුසිත දිව්‍ය ලෝකේ, නිම්මාන රති දිව්‍ය ලෝකේ, පරිනිමිත වසවති දිව්‍ය ලෝකේ සහ බ්‍රහ්ම ලෝක. මේ එමගේ ඉන්නා වූ අය එතෙන්ට ගිහිල්ලා තිබෙන්නේ කුමක් නිසාද? ධර්ම කරුණු ටිකක් නිසා. ඒ තමයි සීලයයි, සද්ධාවයි, සීලයයි, ශ්‍රුතයයි, ත්‍යාගයයි, ප්‍රඥාවයි කියන ධර්ම මුල් කරගෙන තමයි ඒගොල්ලෝ එතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. අනිත් එක මෙහෙන් අපේ අම්මලා තාත්තලා එහි යන්න කියලා කියපු හින්දාවත් උදව් තල්ලු කරපු හින්දාවත් වෙන සම්බන්ධකමක් පවත්තලා එහෙම ළමයි පිටරට හරිනවා වගේ එහෙම යවපු එකකුත් නෙවෙයි. එහෙන් කවුරුත් ඇවිල්ලා ඕගොල්ලෝ මරුණාට පස්සේ අපේ පැත්තට එන්නේ කියලා විශේෂ ආරාධනාවක් කරපු ගමන් එහෙම වෙන්නත් බෑනේ. සමහර අයට පමණක් ওই පින් ඇති අයට ඉතින් ඒ ආරාධනා තියෙන හැම එක්කිනාටම නැහැ.
ඉතින් ඒ අය දිව්‍ය ලෝකෙට ගිහිලා තියෙන කුමන ධර්මයක් පදනම් කරගෙනද? සද්ධාව පදනම් කරගෙන, සිහිය පදනම් කරගෙන, ත්‍යාගවන්ත බව, සුතය, ත්‍යාගවන්ත බව සහ ප්‍රඥා පදනම් කරගෙන. ඒක නිසා මේ සීල් සමාදන් වෙච්ච කෙනා හිතනවා එහෙනම් දිව්‍ය ලෝකයේ සීලෙන් ගියායත් ඉන්නවා, සද්ධාවෙන් ගියායත් ඉන්නවා. අද මං සීල් සමාදන් වෙලා ඉන්නවා. මට සීලියක් තියෙනවා, මට සද්ධාවක් තියෙනවා. එහෙනම් මට ඒකාන්තයෙන්ම ඒ වගේ තැනකට යන්න සුදුසුකම් තියෙනවා කියලා සතුටු වෙනවා. ඒකට කියනවා මොකද්ද? දේවතානුස්සතිය කියලා. දේවතානුස්සතිය කියන්නේ එතෙන්ට යන්න පැතීමක් ඇතුව හෝ නැතුව. එයා සම කරනවා මගේ ගාවත් අර ಗುಣ තියෙනවා මටත් එතෙන්ට අනිවාර්යයෙන්ම ය아가න්න පුළුවන් කියලා. දැන් බලන්න මම දකිනවා අද ඔය අපි පිරිත් එහෙම කියලා ඔය කැම්පස් එහෙම ගියේ ළමයිගේ දෙමව්පියෝ ඇවිල්ලා කියනවා අපේ අවුරුදු 4-5කට පස්සේ ඇවිල්ලා කියනවා දැන් ස්වාමීනාංශ මෙහෙමයි මතකයි මේ අර ස්වාමීනාංශ පිරිත් කිව්වේ ආවල් දවසේ දැන් මේ ඩිග්‍රියක් කරලා තියෙන්නේ මං අහනවා මොනවද කරලා තියෙන්නේ මෙයා ෆාමසිස් කරලා තියෙනවා මෙයා ඩෙන්ටිස්ට් කරලා තියෙනවා මෙයා දොස්තර කෙනෙක් මෙයා ඉංජිනේරින් ඕන මේකක් ඇප්ලයි කරන්න පුළුවන් ස්වාමීනාංශ දැන් කරදරයක් නැහැ මෙයාට යන්තම් දැන් මට සන්තෝෂයි ඉතින් කිහිම කියලා කියනවා ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් තියෙනවා ඕන එකකට ඇප්ලයි කරන්න පුළුවන් කියන කතාවනේ ඔය අම්මලා කියන්නේ ඕන පැත්තකින් යන්න පුළුවන් ඊළඟට කියනවා ඒ වගේ බැලුවෙන් පස්සේ අපේ ගාව අවංක සද්ධාව තියෙනවා නම් අවංකව සීලේ පිහිටා තිබෙනවා නම් ත්‍යාගවන්තකම හොඳට තිබෙනවා නම් ඒ ගුණ ටික හොඳට තියෙනවා නම් අපිටත් තියෙන මගේ ගාව ඒ දෙවියන්ට එච්චර තියෙනවා මටත් ඒ ඉතින් තියාගන්න පුළුවන් නේද කියලා හරි අව්‍යාජ හැඟීමක් ඍජු හිතක් ඇතිවෙනවා ආන්න ඒක තමයි මෙතන තියෙන්නේ අනිත් කාරණේ තමයි ওই විදිහට ওই කරුණු පහ පිළිබඳව මෙනෙහි කරන දැන් ඒකට කියනවා දේවතා උපෝසතය කියලා. දැන් උපෝසත කීයක් තියෙනවද? බ්‍රහ්ම උපෝසතය, ධම්ම උපෝසතය, සංඝ උපෝසතය, සීල උපෝසතය, දේවතා උපෝසතය. මේ විදිහට මේ උපෝසතේ කරන කෙනා සීල් 8ක් සමාදන් වෙනවා. ශික්ෂාපද 8ක් සමාදන් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. එහෙම නැත්නම් කියලා සමාදන් වෙනවා. සකෝසෝ විසාකේ ආර්ය ශාවකෝ ඉතිපටි සංචික්කති. ආර්ය ශ්‍රාවකයා කියන මේ උපෝසතේ කර සමාදන් වෙච්ච කෙනා හිතනවා මෙන්න මෙහෙම. මේකත් වැදගත්. එකක් තමයි යාව ජීවං අරහන්තු පානාතිපාතා පහය පානාතිපාතා පටිවිරතා නිහිත දණ්ඩා නිහිත සත්තා ලජ්ජී දයාපන් සබ්බපාන භූත හිතානුකම්පී විහෙරಂತಿ කවුද හිතන්නේ සේ සමාදන් වෙච්ච එකනා ජීවිතාන්තේ දක්වාම රහතන් වහන්සේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා වැළකීලා අවියාවුද පාවිච්චි කරන්නේ නැතුව දඬු මුගුරු අයින් කරලා කරුණාවන්ත දයාවන්ත හිතින් යුක්තව සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් කටයුතු කරනවා අනුකම්පාවෙන් උන්වහන්සේලා වැඩ ඉනවා කවුද රහතන් වහන්සේ මේ සීල් සමාදන් වෙච්ච කෙනා හිතනවා අහම් පජ්ජ ඉමස්මින්ච රත්තින් ඉමංච දිවස මම අද රාත්‍රියයි දවල් කාලේ දෙක හොඳට අහන්න ඉමංච රත්තින් ඉමංච දිවසං පානාතිපාතං පහය පානාතිපාතා පටිවිරතෝ මම අර රහතන් වහන්සේලා වගේ අද මේ රාත්‍රියයි දවාලයයි දෙකම මේ විදිහට රහතන් වහන්සේ වගේ ප්‍රාණඝාතය කරන්නේ නැතුව අවියාදු අයින් කරලා පැත්තකට තියලා මම බොහෝම කරුණාවෙන් දයාවෙන් සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රියෙන් අබේදානේ දීගෙන අනුකම්පාවෙන් වාසය කරනවා. ඉතින් ඉමිනා පහන් අංගේන අරහතන් අනුකරෝ. මම මේ කාරණෙන් රහතන් වහන්සේලා අනුකරණය කරනවා. දැන් අපිට අනුකරණය කරන්නට ලෝකේ එපා කියලා කියනවනේ. ලෝකයේ වගේ වශයෙන් ලෝකයේ වශයෙන් දේවල් මිනිස්සු අනුකරණය කරනවා. මොනවද මිනිස්සු අනුකරණය කරන්නේ? ඇඳුම් පැළඳුම් පටන් ගන්න කොණ්ඩෙන්නේ. කොණ්ඩේ ඇඳුම් පැළඳුම් ඔරලෝසු බඳින ඒවා සෙල්ෆෝන් දැන් ඊට පස්සේ
වාහන කෙවල් නාදනේවා ඉංග්‍රීසි තියෙනවානේ. ඇක්සන්ට් අනුකරණය කරනවානේ. එහෙම කරනවා නේද? හැම වෙලාවෙම බ්‍රිටිෂ් ඉංග්‍රීසි වලට යන්නේ හදන්නේ. ඈ ඇද කියන්න නම් ඇද කියන්ට ඉන්දියන් ඉංග්‍රීසි. සභාවක කතා කරන්නට බ්‍රිටිෂ් ඉංග්‍රීසි. ඒ වගේම එහෙමනේ තියෙන්නේ. ඇද උදු කියන්නම් බ්‍රිටිෂ් ඉංග්‍රීසි කියනවා. ශ්‍රී ලංකන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ ඇමරිකන් ඉංග්‍රීසි තියෙනවා. අර මේ කොළොප්පම් කරන්න ගන්න ඇමරිකන් ඉංග්‍රීසි කරනවා. බ්‍රිටිෂ් ඉංග්‍රීසි තමයි සාමාන්‍යයෙන් හොඳට ස්ටෑන්ඩඩ් ඉංග්‍රීසි කියලා කියන්නේ. ඉතින් මේ ගොඩක් ශ්‍රී ලංකා ඉංග්‍රීසි සහ ඉන්දියන් ඉංග්‍රීසි ඇවිල්ලා ඔය ජෝක් කරන්න ඇදකුද කියන්න ඒවා එහෙමකට පාවිච්චි කරනවා. ඔය නිකන් තියෙන මතයක් ආ. ඉතින් අනුකරණය කරනවානේ භාෂාව, ඇඳුම් පැළඳුම්, ෆැෂන්, එක දේවල්, කතාව, සමාජ චාරිත්‍ර වාරිත්‍ර දේවල් ඒවා අනුකරණය කරනවා. මෙතන මේ පොය සමාදන් වෙච්ච එක්කෙනා මොකද කරන්නේ? එයත් අනුකරණය කරනවා රහතන් වහන්සේගේ ජීවිතයේ තිබෙන ගුණයක්. ඒක නිසා තහනම් කරලා නැහැ අනුකරණය කිරීම. අනුකරණය කිරීම තහනම් කරලා නැහැ. හැබැයි ගුණයක් තමයි අනුකරණය කරන්න කියලා තියෙන්නේ. උපෝසතෝච මේ උපවෝත්තෝ භවිෂ්‍යති. මම රහතන් වහන්සේ කෙනෙක් හැටියට තමයි අද ඉන්නේ. ඒක කාරණේකි. ඒක නිසා අද රහතන් වහන්සේ කෙනෙක් හැටියට ඉන්නවා කියනොත් අමුතුයි නේද? දැන් අද මම රහතන් වහන්සේ කෙනෙක් හැටියට කියන්න පුළුවන්. ඇයි මොකෙන්ද? මේ කාරණේ. සීලෙන්. එක සීලයයි. එක ශික්ෂාපදයකින් මම අද රහතන් වහන්සේ නමක් හැටියට අනුකර මම ඉන්නවා. දෙක ඒත් අදින්නාදාන ශික්ෂාපදේ. අදින්නාදාන ශික්ෂාපදේ මම කවදාකවත් හොරකම් කරන්නේ නැතුව දින පාටිකංකේ. ඒ කියන්නේ දීපු දෙයක් විතරක් ගන්නවා. අද මේ රාත්‍රියේ අද මේ දවාලේ දෙකේම මම රහතන් වහන්සේ නමක් හැටියට රහතන් වහන්සේ ජීවිතාන්තයක් හොරකම් කරන්නේ. ඒ වගේ රහතන් වහන්සේ මම අනුකරණය කරනවා. මම මේ ජීවිතයේ මේ දුදේ දවල් කාලේ රාත්‍රී කාලේ රහතන් වහන්සේ නමක් හැටියට ඉන්නවා. රහතන් වහන්සේ නමක් හැටියට ඉන්නවා නෙවෙයි. අනුකරණය කරනවා මේ ගුණේ කියලා අදිෂ්ඨාන කරගන්න. මේ ගුණෙන් එතකොට ප්‍රාණඝාතයෙන් වැළකීම, හොරකම් කිරීමෙන් වැළකීම, අබ්‍රහ්මචාරී ශික්ෂාපදය, ඊළඟට බොරු කීමෙන් වැළකීම, ඊට පස්සේ සුරාපානය කිරීම වැළකීම, විකාලේ ආහාර ගැනීම වැළකීම, අර නැටුම් ගැනුම් වෙලුම් ආදී දේවල් වලින් වැළකීම, ඊළඟට උසාසන මහාසන පාවිච්චි කිරීමෙන් වැළකීම. මේ කියනා වූ දේවල් රහතන් වහන්සේගේ ජීවිතයේ තියෙනවා. මම මේ 8ම මගේ ජීවිතයේ අද රාත්‍රියේ අද දවල් කාලේ දෙකේම යොදාගෙන අනුගමනය කරනවා, අනුකරණය කරනවා. මම රහතන් වහන්සේ නමක් හැටියට ප්‍රතිපදාව රහතන් වහන්සේ නමක් වගේ රහතන් වහන්සේ නමක් හැටියට නෙවෙයි රහතන් වහන්සේ නමක් වගේ මම මේ ධර්මයේ පිහිටා ඉන්නවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. මේකේ තව ගොඩක් තියෙනවා. තව ගොඩක් තියෙනවා කියන්නේ මම මේ කියපු ටික මතකයි. කාටද මේවා කියන්නේ? විසාකාවට කියනවා. විසාකාව ගියේ ටිකක් දවල් කාලෙක. ඊළඟට විසාකාව තේ බුදුරජාණන් වහන්සේ අහනවා විසාකාවගෙන් ඇයි මේ වෙලාවේ මොකක් නිසාද? එතකොට කියනවා මම මේ පොය සමාදන් වෙලා ආවේ. ඉතින් විසාකාවත් ගියානේ පොය සමාදන් වෙලා මේ පන්සලට. ඉතින් විසාකාවට ඉන්න තිබුණා මේ ගෙදර. එහෙම තියෙනව නේද? ඒක ප්‍රශ්නයක්. ප්‍රශ්නයක් නේ. ප්‍රශ්නයක්. ඒක තමයි
ධර්මයට හොඳට හරවලා ධර්මයේ පැත්තට හොඳට හරවලා බලන්න සම්මුතිය කොතනද පරමාර්ථය කොතනද ආර්යත්වය කොතනද පෘථග්ජනත්වයේ කොතනද උපසම්පදාව කොතනද අනුපසම්පන්න භාවයේ කොතනද ගිහිය කොතනද භික්ෂුන් වහන්සේ කොතනද කියලා හොඳට බලන්න පටලවා ගන්නේ නැතු. ඒක නිසා අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මෙහෙම කතාවක්. මගේ ශාසනයේ ඉන්න අය මේ ශාසනයේ ප්‍රතිපදාව ඇවිල්ලා මේ මහා සාගරය වගේ කියන අර මේ අසුරයාට පහරාද අසුරයාට දේශනා කරනවා. මොකද්ද මේ ශාසනය මහා සාගරේ වගේ. මහා සාගරයේ ක්‍රමානුකූලව තමයි ගැඹුරට යන්නේ. එකපාරම නෑ. ඊළඟට මහා සාගරේ සම්පත් තියෙනවා. මහා සාගරයට මොන හරි පිටින් දෙයක් වැටුනොත් එහෙම මහා සාගරේ බාරගන්නේ නෑ. මොකද කරන්නේ? රෝල ගොඩට දානවා. එහෙම ಗುಣ 8ක් තියෙනවනේ. මේ අපිත් එක්ක භාවනා කරපු එක්කෙනෙක් හිටියා. මේක මම ඉස්සෙල්ලා කියලා දෙනවා. අදත් මේකට කියන්න ඕනේ නැත්තම් මේක මේ පටිය සම්පූර්ණ වෙන්නේ. මේ අපිත් එක්ක භාවනා කරපු අය හිටියා. අපි මුල් කාලේදී ඉතින් අපිට ඒ තරම් ගොඩාක් එහෙම ඉඳගෙන ඉන්නටත් එහෙම අමාරුයි. ඉතින් සාමාන්‍යයෙන් අපිට පැය එකමාරක් විතර ඉන්න කිව්වට පැයක් අදින්නෙත් හරිය අමාරුයි. මුල් කාලේනේ. ඉතින් අනිත් එක කකුල් කකින ඒවත් හරියට තිබුණා. හැබැයි පස්සේ මාසයක් විතරට හරි ගියා. ඔය භාවනා වැඩසටහන් වල රිට්‍රීට්ස් වලට භාවනා ගුරුවරයාට ලං වෙච්ච අය ඉන්නවා. ටිකක් මැද්දහැවක වගේ ඉන්නවා. ටිකක් ඈතින් දුරින් ඉන්න මේ පසුපෙළ කට්ටිය ඉන්නේ. අර මහත්යලා වගේ. ඒ වගේ අය අපි පසුපෙළ කට්ටිය. පිටු කරන්න අමාරුයි. ඉතින් ළඟට යන්න නම් ඉතින් වෙන එක්කෙනෙක්ගේ අතේ එල්ලලා අපොයින්ට්මන්ට් එකක් දාලා වගේ තමයි යන්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේලා උනත් ඉතින් අර එහෙම කාටවත් ඒ ස්වාමීන් වහන්සේලා ඉතින් ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේලා ඉතින් එහෙම විශේෂයක් තියලා කතා කරන්නේ නැහැ කාටවත්. ඉතින් මේ ඔය අතර වාරයේදී ඔය භාවනා ගුරු ස්වාමීන් වහන්සේලාව අයිති කරගෙන හිටපු කට්ටියක් හිටියා. අපිට ඒ අයිතිය නැහැ. ඉතින් ඕන වෙලාවක දුර ඇරගෙන ඒ කුටියකට යආගන්න පුළුවන්කම තියෙන්නේ ඒ හාමුදුරන්ට විතරයි. එයාට විතරයි. ගිහි අයත් හිටියෝ. අපි ඇවිල්ලා ඒ කාලේ අර තඹ සතේ කාලේ තිබුණේ. තඹ සල්ලි තමයි තඹ කාලේ. ඇයි තමයි වටින්නේ. අපි එහෙමයි ඒ කාලේ. හැබැයි අපි යමක් ඉතින් පහඩුවේ ඉන්නවා. අපිත් එක්ක තව හිටියා හඳුරු කීප දෙනෙක්. ඉතින් අපි ඉතින් ඒ තරම් අපි අතු ගාන අය. ඊළඟට අතු ගානවා ගොඩාක් ඉතින් අපේ ඉහළ තලයේ ඩියුටිය තමයි බල්ලෝ ජරා කරපු ඒවා සුද්ධ කරන එක. ඒ බෝධි විහාරේ ඒ සේවිස් හම්බෙන්නේ මේ විදිහට තමයි. ඉතින් කොහොමද අනිත් බුදුර අර ස්වාමීන් ගිලම්පා සාධන ඒවා ඒ ආසනේ හදනේ ඒව හැම තිබුණේ ඒ හයි කට්ටියට. ඒ සමහරට සෝවාන් සමහර අය සෝවාන්. ඉතින් කොහොම වෙලා ඉඳලා ආරණ්‍යවල නම කියන්න හොඳ නෑනේ. නමුත් එහෙම හිටියා. කොහොම ඉඳලා සෝවාන් කියලා ඉඳලා මේගොල්ලෝ බොහෝම ඉහළින් හිටියේ. අපිට වඩා බාලාත් හිටියා. හැබැයි ඒගොල්ලෝ සෝතාපන්න භාවයටපත් වෙලා කියලා හැබැයි එහෙම කියලා නැහැ. අපේ ගුරුවරණන් කියලා නැහැ. හැබැයි යන් ඉඟි කරා. ඉතින් හොඳයි කියලා අපි හිටියා පාඩ. ඉතින් අනිත් අයගේ සෝතාපන්න භාවයක් අපිට බලෙන් දාන්නත් බෑ. ඒක ගලවලා ගන්නත් බෑ. ඒක හිතට සම්බන්ධ අවබෝධයක්. කාලයාගේ ඇවෑමෙන් මේ මහා මොහොතේ ක්‍රියාත්මක වුණා නේද?
ටික කාලයක් හිටියා එහෙම්මෙන් සද්ද බද්ද දැම්මා. අර එහෙම්මේ හිමීට ගියා කිව්වා. පස්සේ දවසක් උදේ පාන්දර ආරංචි වුණා අහවලා නැහැ කුටිය කියලා. පස්සේ බලනකොට ආරංචි කළා දවල් උදේ දාන්නට ආවද කියලා බැලුවා. නෑ. ඊට පස්සේ දවල් දාන්නටත් නෑ. ඊට පස්සේ කිව්වා මේ නිවේදනයක් නිකුත් කරා මේ කෙනා සිවුරු ඇරලා ගිහිල්ලා කියලා. පේනව නේද? සිවුරු ඇරලා ගිහිල්ලා කියලා. ගිහියොත් හිටියා. ඒ අය ඊට අපා. ඒ කියන්නේ කිට්ටු කරන්න බෑ. අපිට හම්බෙන්නේ තේ එකක් හදලා දෙන්නේ නැහැ. ඒ පුතජ්ජනේ. තේ එකක් හදලා දෙන්නේ නැහැ. ඒ ශාසනය බලන්න තියෙන ශක්තිය පස්සේ කාලෙකදී අර අතුගගා ජරාව අධ්‍යාද හිටපු අය ටික ඔක්කොම ඉතුරුනා. අනිත් ටික ඔක්කොම හතර මහිම ඔක්කොම අයින්ලා ගියා. එන්න පැත්ත පලාදගෙන මොකක්ද ඒ ශක්තිය? ධර්ම ශක්තිය අපිට තියෙන්නේ. ධර්ම ශක්තිය. ඊට පස්සේ ගිහිල්ලා ඊට පස්සේ නන්නත්තර වෙලා පවුලුත් අවුල් වෙලා ඊට පස්සේ අවුරුද්දකට හමාරකට යනකොට වත් පින්කම් වල එහෙම පැවැත්වෙනකොට මම දැකලා තියෙනවා අයිනේ ඇවිල්ලා ඉන්නවා. එහෙම දැකලා තියෙනවා. අර තිබිච්ච සැර ඔක්කොම මොකක්වත් නෙමෙයි. හරි අමුතු. ඒක නිසා අපි හිතින් අඳින්න හොඳ නෑ. අවබෝධයක් වෙනවා නම් ඒක අවංකවම අපිට සිද්ධ වෙවි උතන හරි. ඒක හරි ස්ථාවරයි. ස්ථිරයි. අර ඇඳ ගන්න දේවල් තියෙනවනේ. ඕවා කටුවත් එක පැටලිච්ච ගමන් කඩලා ඉරලා යනවා. ඒකයි. ඉතින් ওই ටික මේ මම මේ කිව්වේ මොකද්ද? මේ විසාකාවට දේශනා කරපු මේ උපෝසත තුනක් තියෙනවා. මොකද්ද? ගෝපාලක උපෝසතය, නිගණ්ඨ උපෝසතය, ආර්ය උපෝසතය. ආර්ය උපෝසතය යටතේ තියෙනවා උපෝසත කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඒ තමයි බ්‍රහ්ම උපෝසතය, ධම්ම උපෝසතය, සංඝ උපෝසතය, සීල උපෝසතය, දේවතා උපෝසතය කියලා. ඉතින් මේ භාවනා ක්‍රම 5ක් ඔය තියෙන්නේ. පොයි දවසට. තව දෙවියන්ගේ තිබෙනා වූ ශක්තිය, දිව්‍ය ලෝකයේ ආවුස ප්‍රමාණය එහෙමත් තියෙනවා. අපි වෙලාවක වෙන වෙලාවක අපිව කතා කරමු. සෑම දිනාටම ධර්මාවබෝධය වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ